ඔව් අපි ළමයි ගිය සතියේ ත්‍රිකෝණයක කෝණ පාඩම ඉවර කරා නේද? ත්‍රිකෝණයක කෝණ පාඩම ඉවරයිනේ. කරා. සම්පූර්ණයෙන්ම පාඩම ඉවරයිනේ. හරි ඒකේ හෝම්වර්ක් ටික කරා නේද? මම ගණන් ගොඩක් හදන්න ඇති පාස්ල් එකේ ගිය සතියේ. ඉවර කරා. හරි. හොඳයි. ඔව් අද ළමයි අපිට මේ පොඩි පාඩමක් තියෙන්නේ. හරි චූටිම් පාඩමක් සූත්‍ර පාඩම. ඒක අද පාඩම සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. පොඩි පාඩමක් සූත්‍ර 17 වෙනි පාඩම. ඉක්මන් කරන්න. හරි. සූත්‍ර 17 පාඩම. සූත්‍ර 17 වෙනි පාඩම. හරි ඉක්මනට මාතෘකාව දාන්න. සූත්‍ර පාඩම 17. හරි 17 වෙනි පාඩම. ඔව් තව ඕගොල්ලන් ළමයි පාඩම් දෙකක් විතර තියෙනවා දෙවන වාරේ 9 පන්තියේ. හරි මේ පාඩම් දෙක ඉවරුනාම දෙවන වාරේ පාඩම් ටික ඉවරයි. හරි ලබන මාසෙදී පාඩම් ටික දෙවන වාරේ ඉවර වෙනවා. ඊට පස්සේ අපිට ආයි අග පාඩම් හරි 10ක් විතර තියෙනවා තුන්වෙනි වාරෙට. හොඳයි. සූත්‍ර ඉක්මන් කරන්න 17 වෙනි පාඩම. කො අනිත් ළමයි ටික තාම නැහැ ක්ලාස් එකට ජොයින් වෙලා. පන්ති යක් තිබ්බද? ඉවරද පන්ති? තිබ්බේවා. දැන් ඔව්. හරි හොඳයි. හරි යාළුවන්ට කියන්නේ ඉක්මනට ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. හරි නේද? හරි. දැන් ළමයි අපි හොඳයි වෙලාවට ක්ලාස් එකට ජොයින් වෙන්න. අරක් වෙන්න එපා. සූත්‍ර 17 වෙනි පාඩම. හරි. ඔව් දැන් ළමයි මේ ගණිතයේදී ඇත්තටම සූත්‍ර කියන පාඩම මේක පොඩි පාඩමක් අපිට සාමාන්‍යයෙන් සූත්‍ර කියන්නේ ඉගෙන ගන්න විතරයි තියෙන්නේ මූලික දේවල්. මට ඉස්සෙල්ලාම කියන්න සූත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? දිනෙත් සූත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සූත්‍ර අහලා තියෙනවනේ සූත්‍ර මොකක්? ඔව් සූත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? ටකල් කො ළමයි දැන් අපි සූත්‍ර දැන් පටන් ගත්තා ක්ලාස් එක ඉක්මනට ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ ඈ අරක් වෙන්න එපා මොකද නෑ දිනෙත් කිරායි මොකද්ද සූත්‍රයක් කියන්නේ අසනිකෝ ටකල් සූත්‍ර කරණීයමෙත් සූත්‍රය නෑ ඒ සූත්‍ර නෙමෙයි ළමයි මෙතන අපි මේ කතා කරන්නේ ඕගොල්ලෝ බුද්ධ ආගමේ තියෙන සූත්‍ර නෙමෙයි හරි මේ ගණිතයේ විෂයේ තියෙන සූත්‍ර කො ඔයගොල්ලෝ අහලා තියෙන මේ සූත්‍ර නේද එහෙමද මනුජය කො දන්නේ නෙළුනිකෝ කියන්න බෑ ඔයිලර් සම්බන්ධය කියන එක හරි සූත්‍රයක් හොඳයි ඔයිලර් සම්බන්ධය කියන එක සූත්‍රයක් තමයි හරි ඔය දැන් ළමයි ක්ලාස් එකට ජොයින් වෙන්නේ මොකද පරක් වෙලා දැන් ලබන සතියේ ඉඳන් හරියට විනාඩි 3ක් වගේ දෙන්නේ ඊට පස්සේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වෙන්න හදනවා පන්තියක් තිබ්බා එහෙමනම් ගැටලුවක් නැහැ නැත්නම් ඔයගොල්ලෝ හරි නිකන් ඔහේ බලන් ඉඳලා 5යි 20 වෙනකන් ඉඳලා ක්ලාස් එකට ජොයින් වෙලා හරියන්නේ නැහැ 5 කාලෙ වෙද්දි ජොයින් වෙන්න ඕන ක්ලාස් එකට හොඳයි එතකොට අපි ළමයි මේ ගණිතයේදී සූත්‍රයක් කියලා කියන්නේ මොකද්ද කිසියම් හරිද මොකද්ද මොනවා හරි දෙන්නෙක් නැත්නම් කිහිප දෙනෙක් අතරනේ හරිද මොනවා හරි දෙකක් හරි කිහිපයක් අතර තියෙන සම්බන්ධයක් රාශීන් දෙකක් හෝ මොනවා හරි රාශීන් හරි මොනවා හරි රාශීන් දැන් ඔයගොල්ලෝ කිව්වා ඔයිලර් සම්බන්ධය කියන එක සූත්‍රයක් තමයි නේ දැන් මතකනේ ඔයිලර් සම්බන්ධය කියන්නේ මොකද්ද ඕනම සරල ධාර සහිත ඝන වස්තුවකනේ සරල ධාර සහිත ඝන වස්තුවක ඝනකය ඝනකාභය චතුස්තලය පිරමීඩය
හරි ඒ වගේ ඕනම සරල ධාර සහිත ඝන වස්තුවක මුහුණත් ගානයි ශීර්ෂ ගානයි ධාර ගානයි අතර තියෙන සම්බන්ධය මතකයිද ඔයිලර් සම්බන්ධය? මට පොඩක් කියන්න බලන්න ඔයිලර් සම්බන්ධය මතක නම්. ඔයිලර් සම්බන්ධය කියන්නේ සූත්‍රයක් ළමයි. මොකද? කෙටියෙන් දාන්න ඕ. ඔයිලර් සම්බන්ධය පොඩක් දාන්න මැසේජ් එකක් ඔතනින්. ඔයිලර් සම්බන්ධය කියන්නේ මොකද්ද? සරල ධාර සහිත ඝන වස්තුවක හොඳයි මුහුණත් ගානයි ශීර්ෂ ගානයි එකතුව මොකක් වෙනවද? මුහුණත් ගානයි ශීර්ෂ ගානයි එකතුව සමාන වෙනවා ධාර ගානට දෙකක් නේ. ධාර ගානට දෙකක් එකතු කරාම එන ආගයට මතකයිද නේ? හරි ඔයිලර් සම්බන්ධය ගත්තොත් මේ මුහුණත් ගානයි ශීර්ෂ ගානයි එකතුව සමාන වෙනවා එම ඝන වස්තුවේ ධාර ගානට දෙකක් එකතු කරාම එන ආගයට නේ. ඔව් මේකට අපි කියන්නේ ඔයිලර් සම්බන්ධය ළමයි. මේක සූත්‍රයක්. මේ ගණිතයේදී සූත්‍රයක් කියලා කියන්නේ මොනවා හරි රාශීන්. රාශීන් දෙකක් හෝ කිහිපයක්. දැන් මේකේ නම් රාශීන් ළමයි තියෙනවා මුහුණත් ශීර්ෂ ධාර. රාශීන් තුනක් තියෙනවානේ මුහුණත් ශීර්ෂ ධාර. හරි රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර රාශීන් දෙකක් රාශීන් තුනක් රාශීන් හතරක් පහක් කීයක් හරි. හරි ගණිතයේදී ළමයි සූත්‍රයක් කියලා කියන්නේ මතක තියාගන්න රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති ගණිතමය සම්බන්ධයක් නැත්නම් ගණිතමය සමීකරණයක්. මේක ළමයි සමීකරණයකුත් වෙනව නේද? මට කියන්න මේක සමීකරණයක් වෙනවද නැද්ද? දිලක්ෂිකෝ කියන්නේ සමීකරණයක්ද නැද්ද? මනුජකෝ මේක සමීකරණයක් වෙනවද නැද්ද? සමීකරණයක් වෙනවා. ඉතින් බලන්න මේ වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත මේ සමානයි. සමීකරණයක් තමයි. ඔව් සූත්‍රයක් කියන්නේ සමීකරණයක්. හොඳයි. එතකොට ළමයි ගණිතයේදී සූත්‍රයක් ලෙස අපි හඳුන්වන්නේ හොඳට අහගන්න. ගණිතයේදී සූත්‍රයක් ලෙස හඳුන්වන්නේ හරිද? කිසියම් රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර. කිසියම් රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති ගණිතමය සම්බන්ධයක්. ගණිතමය සම්බන්ධයක් නැත්නම් සමීකරණයක් සූත්‍රයක් ලෙස හඳුන්වනවා. හරි ලියන්න. ටක් ගාලා මාතෘකාව දැම්මද? 17 වෙනි පාඩම සූත්‍ර. හරි. ලියන්න මෙහෙම. ලියන්න. රාශීන් දෙකක් හෝ හරි. කො තව ළමයි ජොයින් වෙලා නැද්ද? දැනුත් ජොයින් වෙනවා. ඒකනේ කියන්නේ පරක්කුයි ඈ. ලෙන්මිනි දැන් දාවේ ක්ලාස් එකට පො. යසෝදා දැන් ආව නේද ක්ලාස් එකට පො අනිත් කට්ටිය. බුද්ධිම විහාරා ඉන්නවද? ඉන්නවා. පියුමි අර නේද? හරි ලියන්න මෙහෙම ටක් ගාලා. ඔව්. සූත්‍රයක් කියලා කියන්නේ ගණිතයේදී ලියන්න රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති ගණිතමය සම්බන්ධයක් නැත්නම් සමීකරණයක්. හරි වරහන් ඇතුලේ ඕනනම් දාන්න සමීකරණයක් කියලා. ගණිතමය සම්බන්ධයක් වරහන් ඇතුලේ ඕනනම් සමීකරණයක් කියලා කියන්නත් පුළුවන්. මොකද වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. සූත්‍රයක නේ. හරි ගණිතමය සම්බන්ධයක් වරහන් ඇතුලේ ඕනනම් දාන්න සමීකරණයක් කියලා. වරහන් වහන්න සූත්‍රයක් ලෙස හැදින්වේ. සූත්‍රයක් ලෙස හැදින්වේ. හරි සූත්‍රයක් ලෙස හැදින්වේ. හරි. හරි දැන් ළමයි ගණිතයේදී සූත්‍රයක් ලෙස අපි ගන්නේ රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර තියෙන ගණිතමය සම්බන්ධයක්.
නැත්නම් සමීකරණයක් සූත්‍රයක් ලෙස හඳුන්වනවා. ඒතර සූත්‍රයක් ලිව්වහමත් ඒකේ වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත සමාන වෙනවා. තනිකර සමීකරණයක්. අපි උදාහරණයක් ලියමු මෙහෙම. ඔයගොල්ලෝ දන්න සම්බන්ධයක් උදාහරණයක් සූත්‍රයකට ලියන්න. හරිද? ඔව් ලියන්න. මෙහෙම උදාහරණ කියලා දාලා ලියන්න. සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් කමා ශීර්ෂ මුහුණත් හරි මුහුණත් කියන්නේ මුහුණත් ගණන කමා ශීර්ෂ ඒ කියන්නේ ශීර්ෂ ගණන සහ මුහුණත් කමා ශීර්ෂ සහ දාර ගණන අතර නැත්නම් දාර ගණන සඳහා සූත්‍රයක් පහත පරිදි ලිවිය හැක. හරි ලියන්න අපි ඕනනම් මෙතන ලිව්වොත් හරිද මුහුණත් ගණන කෙටියෙන් ලියන්න මේ විදිහට මුහුණත් ගණන එකතු කිරීම ශීර්ෂ ගණනනේ සමාන වෙනවා එම ඝන වස්තුවේ දාර ගානට දෙකක් එකතු කරාම එන අගය. ඔව් මේක ඕන ඉංග්‍රීසි අකුරු දාලා ලියන්නත් පුළුවන්. නේ දාර වලට H කියලා කියනවා කැපිටල් E දැම්ම හැකි. හරිද? මුහුණත් වලට අපි බේස් කියලා කියනවානේ කැපිටල් F දැම්ම හැකි. හරි? ඔව්. ඊට පස්සේ ශීර්ෂ වලට X කැපිටල් V ඕන ඉංග්‍රීසි අකුරු දාලා ලියන්නත් පුළුවන්. මොකද? ලියා ගන්න බැරුව ගියාද? සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් කමා ශීර්ෂ සහ දාර ගණන අතර සූත්‍රයක් පහත පරිදි ලිවිය හැක. හරි ඕනනම් දැන් මෙතන ළමයි මුහුණත් වලට අපිට ඕනනම් කැපිටල් V අකුර නෙමෙයි කැපිටල් F අකුර දැම්ම හැකි. බේස් මුහුණත් හරි ශීර්ෂ වලට vertex කැපිටල් V සමානයි මෙතන දාර වලට H හින්දා කැපිටල් E එකතු කිරීම දෙකනේ. ඔව්. මේක ඔයගොල්ලන්ට මතකයිනේ. දැන් මේක ළමයි සූත්‍රයක්. ඔව්. මේක සූත්‍රයක්. හරිනේ. හොඳයි දැන් මේවා අපි ගණිතයේදී සූත්‍ර ලෙස හඳුන්වනවා. සූත්‍ර ඕන තරම් ওই වගේ සූත්‍ර අපිට ලියන්න පුළුවන්. හරිනේ. හොඳයි. පැහැදිලිනේ? හරි දැන් අපි තව එකක් ගමු. මෙහෙම සූත්‍රයක්. හරි මේක ලියලා ඉවරද හැමෝම ඉක්මන් කරන්න. තව උදාහරණයක් බලමු. V කියලා අපි දාන්නේ මෙතන ශීර්ෂ වලට. E දාන්නේ දාර වලට. F දාන්නේ එහෙම මතක තියාගන්න ඕනේ නෑ මේ අකුරු. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඔයිලර් සම්බන්ධය මතක තියෙන්න ඕනේ. හරි ඔයිලර් සම්බන්ධය මතක තියෙන්න ඕනේ සරල දාර සහිත ඝන වස්තුවක නේද? හරි මුහුණත් ගානේ ශීර්ෂ ගානේ එකතුව එම ඝන වස්තුවේ දාර ගානට දෙකක් එකතු කරාම එන අගයට සමාන වෙනවා. හරි මේ ඉංග්‍රීසි අකුරු වලින්ම මතක තියාගන්න ඕනේ. හොඳයි. හරිද? හරි. තව උදාහරණයක් බලන්න. ඉවරයිනේ. ඔව් ලියාගත්තද? මකන්න හදන්නේ. ලිව්වද හැමෝම? ඉවරයි. ලියලා ඉවරයිනේ. හරි. හොඳයි. මේක ඔයගොල්ලෝ දන්නවා මේක තිබ්බනේ ඔයගොල්ලන්ට 8 දී නේ 7 දී ඔහෙත් තිබ්බා. මතක ඇති. හරි. දැන් ඊළඟට
අපි තව පොඩි උදාහරණයක් ගමු මෙහෙම. හරිද? හරි. ලියන්න මෙහෙම මම මේ වගේ උදාහරණයක් ගන්න. ළමයි මෙන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරි. මම මේ ඍජු කෝණාශ්‍රයේ දිග සිම්පල් x ලෙස ගන්නම්. පල්ල සිම්පල් y ලෙස ගන්නවා. හරි. තව උදාහරණයක් බලමු. හරිද? මේ ඍජු කෝණාශ්‍රයේ දිග සිම්පල් x ද පල්ල සිම්පල් y ද ලෙස ගමු. හොඳයි. ලියන්න මෙහෙම. ලියන්න මම කියන එක ලියලා ඉන්න ඊට පස්සේ මේක අඳින්න. ලියන්න ඊළඟ උදාහරණේ ඍජු කෝණාශ්‍රයක දිග simple x ද පළල simple y ද ඍජු කෝණාශ්‍රයක දිග simple x ද පළල simple y ද වේ. ටක් ගාලා මේක අදින්න. මේක අදින්න ඉක්මනට. හරි ඉක්මන් කරන්න. ඍජු කෝණාශ්‍රයක දිග simple x ද පළල simple y ද වේ. මෙන්න ඍජු කෝණාශ්‍රයේ ටක් ගාලා අදින්න. හරි. ඍජු කෝණාශ්‍රයක දිග simple x ද පල්ල simple y ද වේ. මේක ඇඳලා දිග x පල්ල y කියලා නම් කරන්න. ඉවරද? ඉවරයි. හරි. ලියන්න රෝම ඉලක්කම් 1 කියලා දාලා ලියන්න මේක යටින්. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය simple c නම්. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය දන්නවනේ පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය simple c නම් ක්‍රමවත් දාලා simple c නම් simple c සඳහා සූත්‍රයක් ලියන්න. simple c සඳහා සූත්‍රයක් ලියන්න. හරි මම මේක කියලා දෙන්නම් ඊට පස්සේ දෙන එක තනියම කරන්න ඕනේ. හරි පළවෙනි එකනේ simple c සඳහා සූත්‍රයක් ලියන්න ඕනේ. දැන් අපි සූත්‍රයක් ගොඩනගන්න ඕනේ. අර සමීකරණ ගොඩනගනවා වගේම තමයි ඉතින් වෙනසක් නැහැ. සූත්‍රයක් කියන්නේ සමීකරණයක්නේ. හරි දැන් මේකේ පරිමිතිය ළමයි සීලු. පරිමිතිය සීලු. මේකේ අපි අර දෙන්නේ VG අඥාත දීලා තියෙන්නේ. VG සංකේත. දිග කියන්නේ x, පල්ල කියන්නේ y. මේකේ පරිමිතිය සීලු. ඔව් දැන් මට කියන්න පරිමිතිය කියලා කියන්නේ මොකක්ද ළමයි? තල රූපයක වටේ මුළු දිග. හොඳයි. හරිනේ දැන් අපි දන්නවා පරිමිතිය කියන්නේ ඕනම තල රූපයක වටේ මුළු හරි කියලා හොඳයි. ඔක සුළු කරන්න ඕනේ ලිව් එක. සමජාතීය පද සුළු කරලා ගන්න අන්තිමට. හොඳයි. දැන් ළමයි අපි දන්නවා මම ලියන්න කලින් ටක් ගාලා උත්තර දාන්න බලන්න. c සඳහා සූත්‍රයක්. පරිමිතිය සීලු. පරිමිතිය කියන්නේ වටේ මුළු දිග. පරිමිතිය. ඔව් මම ලියලා පෙන්නන්න. හරි. ආගන්න පළවෙනි එකනේ. ලිව් එකක් තනියෙන් බෑ නේද? ලිව් ළමයි ඉන්නවා. තව ඉන්නවා ලිව් කට්ටිය. හරි ඔන්න ආගන්න. දැන් මේකේ ළමයි පරිමිතිය c කියලා මම දීලා තිනවා. හොඳයි දිනෙත් හරි. හරි පරිමිතිය c කියලා දීලා තියෙනවා. දැන් අපි දන්නවා ළමයි පරිමිතිය කියන්නේ වටේ මුළු දිගනේ. හරි යශෝදා හරි ලෙන්මිනි හරි. පරිමිතිය කියලා කියන්නේ වටේ මුළු දිගනේ. දැන් ඕගොල්ලන්ට පේනවා ළමයි පරිමිතිය කියන්නේ මම දුන්නා c කියලා නේ. හරි දැන් ඔන්න බලන්න පරිමිතිය අපි සිංහලෙන් ඔන්න ලියන්නම්කම.
පරිමිතිය සමානයි වටේ මුළු දිගනේ. එතකොට පරිමිතිය සමානයි නේ දිග. එකතු කිරීම පළල. එකතු කිරීම ආයි දිග. එකතු කිරීම පළලනේ. මම මොනින් කොහොමද දිග එකතු කිරීම පළල එකතු කිරීම දිග එකතු කිරීම ආයි පළලනේ. හරිද? කොහොමද එන්නේ? ඔව්. මම කිව්වා මේකේ පරිමිතිය c කියලා ගත්තොත් මේකේ පරිමිතිය c කියලා දුන්නානේ. පරිමිතියට මම දාපු සංකේතේ VG සංකේතේ c. එහෙනම් පරිමිතියට දාන්න c කියලා. let me consider. හරි හොඳයි. පරිමිතියට දාන්න c කියලා. ටක් ගාලා බලන් ගන්න. පරිමිතියට දාන්න c කියලා. දිග ළමයි x. හරිද? පල්ල y. x එකතු කිරීම පල්ල y. ආයි එකතු කිරීම ආයි දිග. ආයි x නේ දිග. නේ දිග සමානයි ඍජු කෝණාශ්‍රයක දිග ආයි x. ආයි එකතු කරන්න පළල y. දැන් මේකේ ළමයි සමජාතීය පද තියෙනවා මොනවද? සමජාතීය පද ගත්තොත් මෙතන සමජාතීය පද එක ළඟට ගන්න x එකතු කිරීම x y එකතු කිරීම y කීයද එන්නේ? පරිමිතිය c මේ පරිමිතිය තමයි c කියලා මම දුන්නේ. පරිමිතිය සමානයි c සමානයි x ධන x 2x. එකතු කිරීම y ධන y 2y. ඔව්. ඔන්න ඔය දක්වාවත් ගත්තා නම් හරි. නේද? ඒක තේරුණාද? උමයන්ගේ හරිනේ. හොඳයි. එතකොට මෙතන ඔන්න ළමයි සූත්‍රය. මෙන්න සූත්‍රය. තේරුණාද? ඔව්. දැන් කවුරු හරි මේකේ මේ ඕනනම් මේ දෙකේ ඉලක්කම ඕන අර පොදු සාධකයක් කියලා අරගෙන එළියට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කාට හරි ඕනනම් මේක මෙහෙම ලියුවේ හැකි. හරි පරිමිතිය සමානයි. හරි මම මෙතන සහ මෙතන දෙකේ ඉලක්කමක් පොදුයින්නේ. හරි ඕන සාධක වෙන් කරලා ලියන්නත් පුළුවන්. මෙතනින් සහ මෙතනින් දෙකේ ඉලක්කම එළියට ගන්න පුළුවන්. එළියට ගත්තාම ඉතුරු කට්ටිය ලියන්න ඕනේ වරහණක් ඇතුලේනේ. මෙතනින් දෙක ගත්තාම x එකක් ඉතුරුයි. මෙතන දෙකක් ගත්තාම එළියට y එකක් ඉතුරුයි. කොහොම ලිව්වත් හරි. වරහණක් දාලා ඔහොම ලියන්නත් පුළුවන් ඈ. හරි මෙහෙම ලිව්වා නම් ඇති. අමක් නැහැ. හරි මෙහෙම අවශ්‍ය නැහැ. නේද? ඈ? මොකක්? කිරායි මොකක්ද ඒ දාලා තියෙන 2xy? එහෙම ලියන්න පුළුවන්. 2xy කියලා ලියන්න පුළුවන්ද මෙහෙම? මේක ලිව්ව හැකිද 2xy කියලා ඔහම? ඒ මොකක්ද ඒ? ඔහම ලිව්ව හැකිද? ඈ? වැරදුනා. වැරදිලා ආවේ. එහෙම ලියන්න බෑ. දැන් මෙහෙම ලිව්වොත් මෙතන තියෙන්නේ 2 වැඩි කිරීම දිගනේ x කියලා ගත්තනේ. 2 වැඩි කිරීම x වැඩි කිරීම y. මෙහෙම ලියන්න බෑ. මෙහෙම ලිව්වොත් ඔක වැරදි ඈ. හරි? එක්ක මෙහෙම ලියන්න ඕනේ නැත්නම් මෙහෙම ලිව්ව හැකියි. හරි. හොඳයි. ඈ? වරහන වැදුන්නේ නැහැ. හරි. ඔව්. ඒක හරියට ලියවෙන්න ඕනේ. ඔන්න ළමයි තේරුණාද මේක? පරිමිතිය සඳහා මෙන්න සූත්‍රයක් මම ගොඩනැගුවා ලිව්වා. හරි. ඔව්. දැන් ළමයි අපිට ඔය වගේ ඕන තරම් එක එක ඒවාට සූත්‍ර ලියුව හැකියි. දැන් අපි සූත්‍රයක් ලිව්වහම හොඳට බලන්න මේකේ වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා. වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා නේ. දැක්කද මේ? වම් පැත්ත දකුණු පැත්ත. ඒ දෙක සමානයි. තනිකර මේක සමීකරණයක්. හරි සමීකරණයක්. සූත්‍රයක් කියන්නේ සමීකරණයක්. වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා මේ දෙක සමානයි මේ. හරි. එතකොට ළමයි දැන් මේ සූත්‍ර ලියද්දි මේකේ අපි දාගන්නවනේ මේ වගේ අඥාත පද. විජීය අඥාත තමයි දාගන්නේ. විජීය සංකේත දාලා තමයි සූත්‍ර ලියන්නේ. හරිද? ඒක ලේසියිනේ. එහෙම අකුරු දාගත්තාම ලේසි. සිංහල වචන දානවට වඩා දැන් මෙහෙම ලියනට වඩා මෙහෙම ලියන එක හොඳයිනේ. නේ? සිංහල අකුරු දාලා ලියන්නත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි අකුරු තමයි පාවිච්චි කරන්නේ. හරිනේ? එක එක රාශීන් සඳහා ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා මේ වගේ සූත්‍ර ලියන්න පුළුවන්. එතකොට ළමයි මෙහෙම සූත්‍රයක් ලිව්වහම හොඳට අහගන්න. මේ වගේ අපි සූත්‍රයක් ලිව්වහම හරි මම මේක ගන්නම්කෝ. හොඳට අපි ලියාගත්ත සූත්‍රය මොකද්ද? c සමානයි දෙවරක් x එකතු කිරීම දෙවරක් y. හරි ඕකනේ ආවේ. ඔව් දැන් මේකේ වම් පැත්ත මේ තියෙන්නේ මෙන්න දකුණු පැත්ත. ඔය දෙක සමානයි නේ. හරි. මේ සූත්‍රයක් ලිව්වහම ළමයි මේකේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ තනි වෙලා තියෙන පදයක් තියෙනවනේ. තනි වෙලා තියෙන පදයක් තියෙනවා. නේ? තනි වෙලා තියෙන සංකේතයක් තියෙනවා VG. මට ටක් ගාලා කියන්න මේක දිහා බලලා මේ සූත්‍රය දිහා බලලා කවුද මේ සූත්‍රයේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ තනි වෙලා ඉන්න සංකේතේ පදය? ඔව්. ටක් ගාලා දාන්න ඕනේ. ඈ? හොඳට බලලා වම් පැත්තේද දකුණු පැත්තේද කියලා බලන්න. එක්කෙනෙක් ඉන්නවා ළමයි මේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි තනි වෙලා. මං අහන්නේ කවුද තනි වෙලා ඉන්නේ? C ද X ද Y ද? ඈ?
ඔව් C හොඳට පේනවනේ S පේනවනේ හරිද මේක පේනවා දැන් මේ වම් පැත්තේ තියෙන C තමයි තනි වෙලා ඉන්නේ අන්න එයාට ළමයි අපි කියනවා මොකක් කියලා දන්නවද ලස්සන නමක් කියනවා උක්තය කියලා කියනවා මොකද්ද කියන්නේ සූත්‍රයක එක් පැත්තක වම් පැත්තේ හෝ දකුණු පැත්තේ තනි වෙලා ඉන්න අඥාතයට තනි වෙලා ඉන්න පදයට අපි කියනවා එම සූත්‍රයේ උක්තය කියලා. මොකද? උක්තය. සූත්‍රයේ උක්තය නැත්නම් උක්ත පදය එහෙම නැත්නම් උක්තය කියලා කියනවා. කියන්න බලන්න. උක්තය. උයන්නේ නැහැ. හරිද? උක්ත පදය හේවත් උක්තය. ඒතර මේකේ ළමයි පේනවා ඔයගොල්ලන්ට කවුද උක්තය? මෙන්න මේ C තමයි තනි වෙලා ඉන්නේ. හරි. මෙහෙම රතු පෑනෙන් නම් කරගන්න. හරි දැන් මෙහෙම ගත්තනේ මේක ආයේ මෙතන ඔහම ලියලා යටින් ඔයගොල්ලෝ යටින්නේ නේ. ලියලා මෙහෙම ඉතලයක් ගාලා මෙතන C ට දාන්න උක්ත පදය. ඔව්. උක්ත පදය නැත්තම් උක්තය. අමතක වෙන්න විදියක් නැහැ. නම තියෙන්න ඕනේ. මතක තියෙන්න ඕනේ. හරිද? මේ සූත්‍රයේ උක්ත පදය නැත්තම් උක්තය. මේ වෙලාවේ C ඉක්මන් කරන්න නම් කරගන්න පාට පෑනකින් රතු පෑනකින් හරිද හරි දැන් හොඳට අහගන්න ඔව් දැන් මේකේ ළමයි ඔයගලන්ට පේනවා x වත් y වත් නෙමේ උක්ත වෙලා ඉන්නේ c තමයි උක්ත වෙලා ඉන්නේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි තනි වෙලා ඉන්න පදේ තමයි එම සූත්‍රයේ උක්තය ලෙස අපි හඳුන්වන්නේ උක්ත පදය හරි මම දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා මේ සූත්‍රයේ අපිට x ව උක්ත කරගන්න බැරි වෙයිද මොකද උක්ත කරනවා කියලා කියන්නේ එයාව මේ අපි දැන් මොකක් හරි උක්තයක් කියලා කියන්නේ මොකද්ද එක පැත්තක එයා තනි වෙන්න ඕනේ හරි මේකේ තියෙන අඥාත පද ගත්තොත් c තියෙනවා x තියෙනවා y තියෙනවා දැන් මේ වෙලාවේ උක්ත වෙලා ඉන්නේ c මෙයාගේ එක පැත්තක තනි වෙන එක්කෙනා තමයි උක්තය කියලා අපි ගන්නෙ සූත්‍රයක අපිට තමයි බැරිද මේකේ x ව තනි කරගන්න x ව මෙතන තනි කරගන්න බැරි වෙයිද ඒ කියන්නේ මේකේ x උක්ත කරගන්න බැරිද මට මේකේ y ව උක්ත කරගන්න බැරිද දැන් උක්ත වෙලා ඉන්නේ c දැන් අපි මේ ලිව්ව සූත්‍රයේ උක්ත වෙලා ඉන්නේ c නේ ඒක තේරෙනවනේ දැන් මේ වෙලාවේ මේකේ උක්ත වෙලා ඉන්නේ c තනි වෙලා ඉන්නේ c නේ එක පැත්තක මට ඕනේ මේකේ x ව උක්ත කරගන්න හරි ලියන්න මෙහෙම ප්‍රෝමිලක්කන් දෙක ඉහත සූත්‍රයේ ප්‍රෝමිලක්කන් දෙක ලියන්න ඉහත සූත්‍රයේ x ව උක්ත කරන්න බලමු හරියට කරයි කියලා කවුරුහරි ළමයි කල්පනා කරලා සමීකරණ දැනුම තියෙන්නේ ඉහත සූත්‍රයේ මම කියනවා x ව උක්ත කරන්න කියලා x ව උක්ත කරන්න ඉහත සූත්‍රයේ කල්පනා කරලා කරන්න ඕනේ අර සමීකරණයක් විසඳගෙන යද්දි මතකද අපි අන්තිමට එයාව තනි කර ගන්නවානේ එයාව උක්ත කරනවා එතනත් ළමයි එයාව උක්ත කරන්නේ කරන්නේ දැන් ඕගොල්ලෝ ඒ සරල සමීකරණයක් දැන් උදාහරණයක් හිතන්නකෝ මේ හරි මෙන්න සරල සමීකරණයක් තියෙනවා දෙවරක් x ධන 1 සමානයි 7යි කියලා හරි x දෙකෙන් ගුණ කරලා එකක් එකතු කරාම 4 සමානයි නේ ඔය මේක සමීකරණයක් නේ ඔය වගේ තමයි මේකත් සමීකරණයක් එතකොට මේකේ දැන් x වල අගය මේ සමීකරණේ විසඳන්න කිව්වහම x වල අගය හොයන එකනේ කරන්නේ එතකොට ළමයි ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ මේ ඇත්තටම මේකේ මේ x ව අන්තිමට ඔහම සුළු කරන් ගිහිල්ලා x ව තනි කර ගන්නවනේ අර බාධා ටික අයින් කරන් ගිහිල්ලා දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඉස්සෙල්ලාම මෙන්න මේ එකතු වෙච්ච එක අයින් කරන්න ඕනේ නේ ඔව් දැන් x ව තනි කරගන්න එකනේ කරන්නේ මේක විසඳද්දි එකතු වෙච්ච එක අයින් කරන්න ඍණ එකක් දානවනේ එතකොට ධන 1 ඍණ 1 කැපිලා ගිහිල්ලා මෙතන දෙවරක් x ඉතුරු වෙනවනේ අන්න දෙවරක් x ඉතුරු වෙනවා 7න් එකක් අඩු කරාම 6යි මේ පැත්ත අන්න ඊට පස්සේ තමයි මෙතන දෙකෙන් ගුණ වෙලානේ x ව දෙකෙන් ගුණ වෙලා ඉඳලා ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ දෙකෙන් බෙදනවනේ අර ප්‍රතිවිරුද්ධ ගණිත කර්මයනේ කරන්නේ බාධා වයින් කරන්නේ එතකොට මේ දෙකට මේ දෙක කැපිලා ගිහිල්ලා තමයි x සමානයි කිය දෙන්නේ x සමානයි ඔව් 6 දෙකෙන් බෙදුවාම 3යි
දැන් ළමයි ඕගොල්ලෝ මොකද්ද මේ කරේ ඇත්තටම සමීකරණයක් හදද්දී? ඔව් සමීකරණයක් හදද්දී ළමයි ඒ ඕගොල්ලෝ කරන්නේ ඒකේ තියෙන අඥාත පදේ අපි තනි කරගන්නවා මේ උක්ත කරනවා. උක්ත කරන එක තමයි ඒ කරන්නේ. ඒ වගේම තමයි දැන් මම මේ සූත්‍රයේ දැන් උක්ත වෙලා ඉන්නේ c නේ. මම x උක්ත කරන්න කිව්වහම අර සමීකරණයක් වගේ හදාගෙන යන්නයි තියෙන්නේ. x තනි කරගන්නයි තියෙන්නේ. ඔන්න බලන්න. හරි ඉස්සෙල්ලා ඔබ ලියා ගන්න. c සමානයි දෙවරක් x ධන දෙවරක් y. හරි. ඔන්න බලන්න කරන වැඩේ. හරි. දැන් මේක සමීකරණයක් වගේ හිතලා කරා යන්න තියෙන්නේ. හරි. දැන් අපිට මේකේ උක්ත වෙලා ඉන්නේ දැන් c නේ. දැන් මේකේ උක්ත වෙලා ඉන්නේ c. අපිට කියනවා ගානේ x උක්ත කරන්න කියලා. x උක්ත කරන්න කියලා කියනවා. සූත්‍රයක ඕනම අඥාත පදයක් උක්ත කරගන්න පුළුවන් අපිට. කිසි වැරද්දක් නැහැ. දැන් උක්ත වෙලා ඉන්නේ c. අපිට කියනවා x උක්ත කරන්න කියලා. මෙන්න x. හරි. දැන් මට කියන්න මෙයාව මේ පැත්තේ තනි කරගන්න එපා. උක්ත කරනවා කියන්නේ එයාව තනි කරගන්න එපා. එයාව තනි වෙන්න ළමයි බාධා වගේක් තියෙනවා මේ. පිටින්ම තියෙන බාධාව 2y පදයක් එකතු වෙලා තියෙනවා. එයාව අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ දෙකෙන් ගුණ වෙලා තියෙනවා. මේ එයාවත් අයින් කරගන්න ඕනේ. ඔන්න ඔය බාධා දෙක අයින් කරන්නයි තියෙන්නේ. ඔන්න බලා ගන්න කරන විදිය. මට කියන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේ එකතු වෙලා තියෙන 2y පදේ අයින් කරන්නේ කොහොමද? අග්ගාලා කියන්නේ. දැන් x උක්ත කරන්න ඕනේ. එකතු වෙච්ච 2y පදේ අයින් කරන්න ඕනේ. කොහොමද? ඔව් කියන්න අග්ගාලා. එකතු වෙලා තියෙන 2y පදේ අයින් කරන්නේ කොහොමද? ඕ ඍණ 2y පදයක් දාන්න වෙනවා. ඒ පැත්තට කරන දේම මේ පැත්තටත් කරන්න ඕනේ මතකනේ. සමීකරණයක් නෙමෙයිද? ඔව් දෙපැත්තටම එතකොට ඍණ 2y පදයක් දාන්න. එතකොට මේ ධන 2y මේ ඍණ 2y කැපිලා ගිහිල්ලා දැන් මේ පැත්තේ c ඍණ 2y එනවා නේ. මේ පැත්තේ c ඍණ 2y සමානයි මේ පැත්තේ දෙවරක් x ඉතුරු වෙනවා. දෙවරක් x අන්න ඒ පැත්තේ තනි වුණා. අපිට කියන්නේ x තනි කරන්න. x උක්ත කරන්න. දැන් අන්තිමට ළමයි මේ පැත්තේ c ඍණ 2y සමානයි. මෙතන දෙකෙන් x ගුණ වෙලා හින්දා දැන් දෙකෙන් බෙදන්න වෙනවා. ඒ දෙයම මේ පැත්තට කරන්න ඕනේ. මේ පැත්තත් දෙකෙන් බෙදන්න ඕනේ. දැන් එතකොට මේ දෙක කැපිලා ගිහිල්ලා ඔන්න ළමයි x උක්ත වුණා. හරිද? x උක්ත වුණා. එතකොට අපිට එනවා මොකද්ද? x උක්ත කරාම ඉන්නේ c ඍණ 2y බෙදීම 2 මෙන්න. හරි මට කියන්න x උක්ත කරපු විදිය තේරුණාද? x උක්ත කරපු විදිය තේරුණාද? ඒක තේරුණාද? x උක්ත කරපු විදිය හරිනේ. ඔව්. දැන් මේකේ ඕනනම් ළමයි y උක්ත කරන්නත් පුළුවන්. හරි මේකෙම y උක්ත කරන්නත් පුළුවන්. y උක්ත කරන්න කිව්වනම් ඉස්සෙල්ලාම මෙතන y තියාගන්න බෑනේ. මේ පැත්තේ y තනි කරගන්න. මෙන්න මේ 2x පදේ තමයි එකතු වෙලා දින අයින් කරන්න ඕනේ. මේකේ y උක්ත කරන්න කිව්වනම් ඉස්සෙල්ලාම මොකද්ද? ඔන්න ඒකත් කරමු. හරි. ඉහත සූත්‍රයේ y උක්ත කරන්න. ඉහත සූත්‍රයේ y උක්ත කරන්න. තනියම කරන්න. දැන් පුළුවන් වෙන්න ඕනේ. ඉහත සූත්‍රයේ y උක්ත කරන්න y ප්‍රමිලක්ෂණ 3 ඉහත සූත්‍රයේ y උක්ත කරන්න y උක්ත කරන්න. හරි. ලියා ගන්න සූත්‍රය මොකද්ද? අග්ගාලා තනියම c සමානයි 2x ධන 2y නේ. හරි. දැන් y තනි කරගන්නයි තියෙන්නේ. එතකොට යාව තනි කරගන්න ගියාම මෙන්න බාධාවක් තියෙනවා. 2x පදයක් එකතු වෙලා. එහෙනම් ඉස්සෙල්ලාම ළමයි මොකද්ද කරන්න ඕනේ? 2x පදේ අයින් කරගන්න ඕනේ නේ. එහෙනම් ඍණ 2x දාන්න මේ පැත්තට, ඒ දේම මේ පැත්තට කරන්න. දෙපැත්තටම ඍණ 2x පදයක් දාන්න. ධන 2x ඍණ 2x කැපිලා ගිහිල්ලා අන්න දෙවරක් y මේ පැත්තේ ඉතුරු වෙනවා. මේ පැත්තේ c ඍණ 2x. ඊට පස්සේ ළමයි මෙතන y දෙකෙන් ගුණ වෙලා හින්දා දෙකෙන් බෙදන්නයි තියෙන්නේ. දෙකෙන් බෙදුවා නම් හරි. දෙපැත්තම එතකොට බෙදන්න ඕනේ. එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරන්න ඕනේ. සමීකරණයක් නේ. එතකොට ළමයි මෙතන දෙකට දෙක කැපිලා ගිහිල්ලා අන්න y යුක්ත වෙනවා. මොකක්ද එන්නේ? y සමානයි c ඍණ 2x බෙදීම 2. හරිද බලන්න.
ඔන්න y උක්ත කරා. තේරෙනවද? මොකද? නෑ ඍණ 2x මෙහෙන් ලිව්වත් අවුලක් නැහැ. හරි? කොහොමද මේ පැත්තට ඍණ 2x පදයක් දාද්දි මේ පැත්තට ඍණ 2x දාන්න. ඔය අහන්නේ මෙතන දාපු ඍණ 2x මෙහෙන් ලිව්වත් අවුලක් නැහැ. මෙහෙන් ලිව්වත් මෙයාට මෙයා කැපන්න පුළුවන්. හරි? ඒ කියන්නේ මේ පැත්තේ ඍණ 2x දැම්මත් මෙතන දැම්මත් එකයි මෙතනින් ලිව්වත් එකයි අවුලක් නැහැ. නේ? හරි මෙතනින් මේක ලිව්වත් එකයි මෙතනින් ලිව්වත් එකයි. ඍණ 2x ධන 2x කැපිලා යනවා. දෙපැත්තටම ඍණ 2x පදයක් දාන්න. හරිනේ? හරිද? හරි. ඉක්මනට හදා ගන්න. හරි. ත්‍රෝවිලක්කම් 4 ප්‍රමිලක්කන් 4 කියන්න ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කැපිටල් A නම් තමාවක් දාලා කැපිටල් A සඳහා සූත්‍රයක් ගොඩනගන්න. තනියම කරන්න බලන්න. උත්තරේ ගත්ත කට්ටිය දාන්න. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය කැපිටල් A නම් කැපිටල් A සඳහා සූත්‍රයක් ගොඩනගන්න. හරි මේක හරිනේ. ඔව් මේකේ මට සූත්‍රය ලියලා දාන්න බලන්න. හරිද? හංසිර ඉක්මන් කරන්න බුද්ධිම තිසරණි කෝ මේක ටික හරිද? ඈ හොඳයි. ඔව් ලෙන්මිනි හරි. ඔතන වැඩි කිරීම ලියන්න අවශ්‍ය නැහැ. වැඩි කිරීමනේ කොහොමද තියෙන්නේ ඒක ළඟ ලියද්දිනේ. හරි. දිනෙත් හොඳයි හරි. චිරායු හරි. මට කැපිටල් A සඳහා සූත්‍රයක් හොඳයි හංසිර හරි. තව ඉවර ළමයි ඉන්නවද කෝ? ඉක්මන් කරන්න. නිකිල් කෝ ඉවරද? රණිත්මා උත්තර දාන්න බලන්න. නෙත්මි හරි. නවෝදයා කැපිටල් A කියන්නේ වර්ගඵලය. මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලයේ කැපිටල් A නම් සූත්‍රයක් කැපිටල් A සඳහා සූත්‍රයක් නේ ගොඩනගන්න තියෙන්නේ ලියන්න තියෙන්නේ. ඉවර ළමයි දාන්න බලන්න. උපාධ්‍යයකෝ ඉවරද? ඉවර කට්ටිය දාන්න බලන්න. නිරුණි දැන් වෙලාව ඇති. දිනිතිකෝ අනුත්තරා ගත්තද? ඔව් දැන් මට ඉස්සෙල්ලා සමහර අයගේ උත්තර හරි සමහර අයගේ වැරදි. ඉතින් මේක ළමයි ලොකු දෙයක් නෙමෙයි. දැන් වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්නේ කොහොමද? මේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්නේ කොහොමද? ලියන්න. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පල්ලනේ. මේක දන්නවනේ. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පල්ල. ඔව්. දැන් වර්ගඵලයේ කැපිටල් දැන් වර්ගඵලයට දාන්නේ කැපිටල් A කියලා නේ.
සුජු කෝණාශ්‍රය වර්ගඵලයේ කැපිටල් N වර්ගඵලයට කැපිටල් A දාලා දිග සිම්පල් x නෙමෙයි. දිගට සිම්පල් x දාන්න වැඩි කිරීම පල්ල සිම්පල් y. ඔව්. එහෙනම් ළමයි මොකක්ද දෙන්නේ? ඈ? ඔව්. A සමානයි x ගුණ කිරීම y. A සමානයි x ගුණ කිරීම y. xy. මෙතන ගුණ කිරීමයි ලියන්න අවශ්‍ය නැහැ. කොහොමත් මෙතන මෙහෙම ලියුවහම ගුණිතය තමයි තියෙන්නේ. ඔන්න ළමයි සූත්‍රය. දැන් මේ අපි ලිව්ව සූත්‍රය මේ ගොඩනගපු සූත්‍රයේ මට කියන්න දැන් මේකේ කවුද උක්ත වෙලා ඉන්නේ? මේකේ උක්ත පදේ මොකද්ද? මේ අපි ලියාගත්ත සූත්‍රයේ උක්ත පදය මේකේ එක පැත්තක තනි වෙලා ඉන්නේ කවුද? A නේ. තේරෙනවද හැමෝටම? මේ සූත්‍රයේ උක්ත පදේ A. හරි නම් කරගන්න. මේ තියෙන්නේ උක්තය. මේ සූත්‍රයේ මේ වෙලාවේ උක්තය A. මම කියනවා ඕකේ රෝම ඉලක්කම් කීයද පහනේ? මේ ඉහත සූත්‍රයේ ලියන්න. ඉහත සූත්‍රයේ සිම්පල් x උක්ත කරන්න. ඉහත සූත්‍රයේ සිම්පල් x උක්ත කරන්න. වරද්දන්න එපා. දැන් මේකේ උක්ත වෙලා ඉන්නේ A නේ. මම ඕගොල්ලන්ට කියනවා x උක්ත කරන්න. x තනි කරන්න කියලා කියන්නේ. හොඳයි දිනෙත් හරි. කොහොමද දාන්න බලන්න. ඉහත සූත්‍රයේ x උක්ත කරන්න. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙනවා මෙතන x තනි කරද්දි මෙන්න බාධාවක් තියෙනවා y ගෙන් වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩි වෙච්ච y අයින් කරගන්න. ඔව් හරි ලෙන්මිනි හොඳයි හරි. ඔව් දැන් වැඩි ඇචිරාය වැඩි කරපු එක්කෙනෙක් අයින් කරන්න පුළුවන්ද මේ එයාව අඩු කරලා? එකතු වෙච්ච එක්කෙනෙක්ව නම් අඩු කරලා අයින් කරගන්න පුළුවන්. මෙතන දැන් x තනි කරද්දි y ගෙන් ගුණ වෙලානේ තියෙන්නේ. චිරායෝ බෙදන්න ඕනේ. ඉතින් ඇයි අඩු කරේ? අන්සිර හරි හොඳයි. මේක එකපාරම ගන්න පුළුවන්. දැන් මෙතන ළමයි ලියා ගන්න ඉස්සෙල්ලා මේ සූත්‍රය ලියලා a සමානයි x ගුණ කිරීම y නේ තියෙන්නේ. එතකොට දැන් x උක්ත කරන්න කිව්වහම ඔලුවට දාගන්න x තනි කරන්න කියලා තමයි කියන්නේ මේකේ. දැන් තනි වෙලා ඉන්නේ දැන් a නේ. x තනි කරන්න කිව්වහම මෙතන පේනවා පැහැදිලිවම y ගෙන් x ගුණ වෙලා තියෙන්නේ නේ. ඒක ගුණ වෙච්ච එක අයින් කරන්න එයාගෙන් බෙදන්න බෑ. y ගෙන් බෙදන්න. එතකොට මේ පැත්තටත් ඒ විදිහම කරන්න. දැන් මෙතන ඕගොල්ලන්ට එතකොට මේ ගුණ වෙච්ච y බෙදිච්ච y කැපිලා ගිහිල්ලා අන්න x උක්ත වෙනවා. x සමානයි මොකක්ද එන්නේ? a බෙදීම y කියලා එන්නේ. let me හරිනේ. පැහැදිලිද ඒක? ඔන්න අපි x උක්ත කරා. ඔව් දැන් උක්තේ ළමයි දැන් උක්තේ වෙන්නේ ඔන්න මෙතන නම් කරගන්න දැන් උක්ත පදේ වෙන්නේ මෙයා. දැන් මේකේ උක්තය එක පැත්තක තනි වෙලා ඉන්නේ x. මෙතනත් ඔන්න නම් කරගන්න. දැන් මේකේ උක්තය ළමයි y නේ. දැක්කද? ඔව් අපිට ළමයි සූත්‍රයක උක්ත පදේ වෙනස් කරගන්න පුළුවන්. නේ අපිට ඕනනම් මේකේ ඒව උක්ත පදේ ලෙස තියා ගන්න පුළුවන්. x උක්ත කරන්න පුළුවන්, y උක්ත කරන්න පුළුවන්. ඒක වැදගත් දෙයක්. සූත්‍රයක ඕනම පදයක් උක්ත කරන්න පුළුවන්. දැන් ඔන්න අපි a උක්ත වෙලා තිබ්බ සූත්‍රයේ x උක්ත කරගත්තා. තනිකර සමීකරණ දැනුම තියෙන්නේ. හරි. ඊට පස්සේ තමයි දැන් අපිට මේ පාඩමේ අන්තිමටම තියෙනවා මේ සූත්‍රයක් දුන්නාම ඒකේ සමහර අඥාතවල අගයන් ආදේශ කරලා මොකක් හරි තව අඥාතයක අගය හොයන්න තියෙනවා. හරි. අපි පොඩ්ඩක් මේකටම ලියාගමු රෝම ඉලක්කම් 6 ලියන්න. මම මෙහෙම දෙන්නම් රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6 හරි මට හොයලා දෙන්න x වල ආගේ ලියන්නේ x වල ආගේ සමානයි 10යි x සමානයි 10ද y සමානයි 8ද නම් c හා a වල අගයන් සොයන්න. x වල ආගේ 10යිලු x වල ආගේ 10යිලු දිග මොනවා හරි ඒකක වලින් 10යි පළල y නේ y වල ආගේ 8යි
කියලා දීලා තිනවා. නම් c කියන්නේ මොකද්ද? පරිමිතියනේ නේ. ඔව්. දැන් අපි අර c සඳහා ලියාගත්ත සූත්‍රය මොකද්ද? පරිමිතිය සඳහා c සමානයි දෙවරක් x එකතු කිරීම දෙවරක් y. හා ඔබ ලියාගන්න. ඉක්මනට. හරි. දැන් c වල අගය හොයන්න කියනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ ආයේ මේක ලියලා a වල අගයත් ගන්න පුළුවන්. ටක් ගාලා හොයන්න. දැන් මොකද කරන්න ඕනේ? c වල අගය හොයද්දී x වල අගය දන්නවා y වල අගය දන්නවා. දැන් ආදේශ කරන්නයි තියෙන්නේ. ආදේශය මතකයිනේ. මේ සූත්‍රයකට අඥාත පදවල අගයන් දීපු ආදේශ කරන්න. දෙවරක් x වල අගය 10යි. එකතු කිරීම දෙවරක් y වල අගය 8යි. එතකොට මෙතන ළමයි බලන්න දෙවරක් 10 20යි දෙවරක් 8 16යි 20යි 16යි c සමානයි කීය දෙන්නේ? 36යිද? ඔව් චිරායු 36යි නේ. හරි මොනවා හරි මේකේ ඒකක පරිමිතිය හරි 36 කියලා ගන්න. ඊට පස්සේ ළමයි දැන් a වල අගය හොයද්දී අපි දන්නවා a සමානයි x ගුණ කිරීම y නේ. ඔව් ඒක ලියා ගන්න. ඒක ලියලා ඒ කියන්නේ ඉතින් වර්ගඵලය. ඉතින් දිග 10යි දිග ගුණ කිරීම y 8යි. 10 වරක් 8 80යි. හරිද උත්තර දෙක? c වලගේ 36යි a වලගේ 80යි. ඉතින් මේ අපි හෙව්වේ මේකේ පරිමිතිය. තේරෙනවනේ පරිමිතිය කියලා තේරෙනවනේ. 36යි කියන්නේ පරිමිතිය 80යි කියන්නේ වර්ගඵලය. හැමෝටම මේක තේරෙන්න ඕනේ. හරි ඔකට අපි කියන්නේ සූත්‍රයකට අඥාත පදවල අගයන් ආදේශ කරලා ඒ දෙන අගයන් ගානේ නොදන්නා අඥාතේ අගය හොයන්න තමයි තියෙන්නේ උතන. ආදේශයේ භාවිතයෙන් අගය සෙවීම නොදන්නා අඥාතේ. හරි. දැන් ওই ටික තමයි ළමයි මේකේ උගන්වන්න තියෙන්නේ පාඩමේ. දැන් ඉතින් ගණන් ටික හදන්නයි තියෙන්නේ. හරිද පාඩම තේරුණාද? හරි සූත්‍ර පාඩමේ ওই ටික තමයි ළමයි තියෙන්නේ. ලොකු පාඩමක් නෙමෙයි පොඩි පාඩමක් මේක. දැන් අපි අභ්‍යාස වලට එමු. හරි 17 එක අභ්‍යාස ඉක්මන් කරන්න. ටක් ගාලා ගණන් ටික හදාගෙන යමු. අද මේ පාඩම ළමයි එතකොට සම්පූර්ණයෙන් ඉවර වෙනවා. 17 වෙනි පාඩම. පොඩි පාඩමක් ලබන සතියේ 18 පාඩම කරන්න. හරි 17 එක අභ්‍යාසය. හරි ඉස්කෝලේ තාම මේ පාඩම කරේ නෑ නේද? කරාද ඉවරද දැන්? ඉස්කෝලේ කීවෙනි පාඩමද යන්නේ? කරේ නෑ තාමනේ. හරි. 17 එක අභ්‍යාසය. ඉවරයිද ඔක්කොම? පාඩම් කීයක් ඉවරද? සමීකරණ පාඩම යන්නේ තාම. සෙකන්ඩ් ටර්ම් පාඩම් ටික ඉවරයි. ඉක්මනට කරලා නේද? හොඳයි. හරි. 17 එක අභ්‍යාසය. තාම කරලා නැහැ. හරි සමහර ස්කෝල් වල ටික ඉක්මනට කරනවා. සමහර ස්කෝල් වල තාම මගනේ යන්නේ නේ. එහෙම ගැටලුවක් නැහැ. හරි. 17 එක අභ්‍යාසය. හොඳයි. හරි. දැන් හැමෝම ළමයි 17 එක අභ්‍යාසයට එන්නේ. පෙරලා ගත්තද? හරි ඉක්මන් කරමු. c සමානයි 2πr. හරිද? ප්‍රශ්නාංක 1නේ 17 එක අභ්‍යාසය බලන්න ලියා ගන්න සූත්‍රය. ඒකේ ළමයි සූත්‍රය c සමානයි 2πr. 2πr. දැන් මේවා ළමයි අපිට සූත්‍ර ඕගලන්ට මේ පාඩම් වල ඉස්සරහට හම්බ වෙනවා. c සමානයි 2πr. සූත්‍රයේ r ව උක්ත කරන්න ඕනේ. මොකද? මේ 5ද? 5 කියන්නේ මෙන්න මේක ළමයි. හරි මෙන්න මේ දැන් මේ c සමානයි දෙවරක් මෙතන ළමයි මේ තියෙන්නේ මොකක්ද දන්නවද? දෙක වැඩි කිරීම දැන් අපි ගුණ කිරීම දාන්නේ නැහැ නේ මෙහෙම ලියද්දිනේ. හරි c සමානයි මේ තියෙන්නේ දෙක ගුණ කිරීම 5 ගුණ කිරීම r. මේකට කියන්නේ ළමයි 5 කියලා. ඒක අහලා නැහැ නේද ඔයගොල්ලෝ? 5 මෙන්න මේකට අපි කියන්නේ මේ
මේක ඉංග්‍රීසි OD තියෙන එකක් නෙමෙයි 5 කියලා කියන්න ඕන ලියා ගන්න. ඒක මීට කලින් ඔයගොල්ලෝ මම හිතන්නේ දැකලා නැහැ නේද? මේකට අපි කියන්නේ 5 කියලා. මේක තමයි දැන් ඉංග්‍රීසි OD මෙහෙම අකුරන්නේ නැහැ. මේක දන්නවද? ඔව් හොඳයි. දන්නවා. ඉස්කෝලේ කරාද? හා. මේක ළමයි මේක ග්‍රීක හෝඩියේ අකුරක්. ග්‍රීක හෝඩියේ අකුරක් මේක අපි සාමාන්‍යයෙන් මම ඉස්සරහට කියන්නම් වෘත්ත පාඩමේ තියෙනවා. හරිද? මේක අපිට ඉස්සරහට හම්බ වෙන සූත්‍රයක් ඉස්සරහට තියෙන පාඩමක. හරිද? මම එතකොට කියලා දෙන්නම් මේ 5 වල අගය කීයද කියලා. මේක ළමයි අපි ගණිතයේදී කිසියම් සංඛ්‍යාවක් නිරූපණය කරන්න තමයි දාන්නේ. හරි දැන් ඒක වැඩි හිතන්න යන්න එපා අනිත් ළමයි ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ නේ අපි ඒකට පාඩම කරද්දී ඒක බලමු දැන්ට නිකන් මේක අකුරක් වගේ නිකන් ගන්න ගණන් වල මෙතන උත්ත කරද්දී 5 හරි නිකන් මොකක් හරි දැන් ඉංග්‍රීසි හොඩිය අකුරක් නෙමෙයි මේක ග්‍රීක හොඩියේ තියෙන අකුරක් හරි c සමානයි 2.5r ඔව් ඊළඟ පාඩමේ හම්බ වෙනවා හරි හොඳයි එතකොට c සමානයි 2.5r දැන් මේකේ ළමයි අපිට r නේ උක්ත කරන්න කියන්නේ දැන් මට කියන්නේ r ව තනි කරගන්න ගියාම මෙන්න මේ දෙකෙන් සහ මෙන්න මේ 5 කියන මේකෙන් මෙතන ಗುಣ වෙලානේ තියෙන්නේ එහෙනම් මොකද්ද කරන්න දෙන්නේ දැන් r ව උක්ත කරගන්න ඕනේ හින්දා නේද ඔව් මෙතන මේ ಗುಣ වෙලා තියෙන 2යි 5 කින් ಗುಣ වෙලා හින්දා 2යි 5 කින් බෙදන්න ටක් ගාලා එතන මේ පැත්තටත් ඒ දෙයම කරන්න 2යි 5 කින් බෙදන්න එතකොට මේ ගුණ වෙච්ච 2යි 5 බෙදිච්ච 2යි 5 කැපිලා ගිහිල්ලා r ඔන්න උක්ත වෙනවා r සමානයි එනවා මේ පැත්තේ c බෙදීම 2යි 5 උත්තරේ අකරගන්න r උක්ත කරගන්න හරි නිකටම ගණන් ටික හදාගෙන යමු ටක් ටක් ගාලා ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 හරි ඔව් ඒකේ ළමයි තියෙන්නේ මෙහෙමයි සූත්‍රය ලියා ගන්න හරිද ඔව් ඒකේ සූත්‍රය ගත්තොත් දැන් මේකේ ළමයි උක්ත වෙලා තිබ්බේ c නේ අපි උක්ත කරා r වල හරි මේකේ a තමයි උක්ත වෙලා ඉන්නේ a සමානයි b ඍණ 2යි c සූත්‍රයේ c උක්ත කරන්න හොඳයි c උක්ත කරන්න ඕනේ හරි දැන් මෙන්න c ළමයි මෙතන ඉන්නේ ඔව් දැන් මෙතන c ව ඍණ දෙකෙන් ගුණ වෙලා තියෙනවා ඊට පස්සේ මෙතන b එකක් එකතු වෙලා තියෙනවා මේ පැත්තේ මේ දැන් වම් පැත්තේ තමයි c ඉන්නේ එයාව තනි කරගද්දී මෙතන ළමයි b එකක් මේ එකතු වෙලානේ තියෙන්නේ පිටින්ම එයාගේ තියෙන්නේ මේ පැත්තේ බාධාව b එකතු වෙලා එහෙනම් මොකද්ද කරන්න ඕනේ c ව නිකුත් කරන්න ඕනේ ඔව් එහෙනම් ළමයි අපි b එකක් ඉස්සෙල්ලාම හරිද අඩු කරලා දාමු දෙපැත්තෙන්ම b එකක් අඩු කරන්න මේ පැත්තෙනුත් b එකක් අඩු කරන්න මේ පැත්තෙනුත් b එකක් අඩු කරන්න එතකොට මෙන්න මේ ධන b මේ ඍණ b කැපිලා යනවා ඊට පස්සේ මේ පැත්තේ a ඍණ b ඉතුරුයි සමානයි මේ පැත්තේ ඍණ දෙවරක් c ඍණ දෙවරක් c ඊට පස්සේ මෙතන ඍණ දෙකෙන් ගුණ වෙලානේ c ව ඍණ දෙකෙන් ගුණ වෙලා හින්දා මොකද කරන්න ඕනේ ඍණ දෙකෙන් බෙදන්න ඍණ දෙකෙන් බෙදන්න එතකොට මේ පැත්තත් ඒ දෙයම කරන්න ඍණ දෙකෙන් බෙදන්න නේ ඔව් එතකොට මෙතන ඍණ 2යි කැපිලා ගිහිල්ලා c ඍණ ඍණයි ධන වෙනවානේ මෙතන බෙදෙද්දි දෙක දෙක කැපිලා යනවා c උක්ත වෙනවානේ c උක්ත වෙනවා මේ පැත්තෙන් ළමයි එනවා a ඍණ b බෙදීම ඍණ 2 කියලා කියන්නේ හරි ඔව් ඔක දැන්ට ඔහම තියමු a ඍණ b බෙදීම ඍණ 2 හරිද ඔව් a ඍණ b බෙදීම ඍණ 2 හරි ඔය දක්වාවත් සුළු කරලා ගන්න ටක් ගාලා c සමානයි a ඍණ b බෙදීම c සමානයි a ඍණ b බෙදීම ඍණ 2 හරිද බලන්න ඔන්න c උක්ත කරගත්තා ටක් ගාලා හදමු
ඉස්සෙල්ලා c උක්ත කරන්න කිව්වහම මේ ධන b අයින් කරන්න ඍණ b දාන්න ඕනේ. එතකොට මේ පැත්තට ඍණ b දාන්න ඕනේ. හරිනේ කැපිලා යනවා. ධන b ඍණ b ඊට පස්සේ ඍණ දෙකෙන් ගුණ වෙලා හින්දා ඍණ දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට අර පැත්තත් ඒ දෙයම කරන්න එපා හැමතිස්සෙම. මේ පැත්තට කරන දේ අර පැත්තටත් කරන්න ඕනේ. සමීකරණයක්නේ. ඔන්න c තනි කරගත්තා. තුන්වෙනි ගාන. ඔව් ඒකේ තියෙන්නේ v සමානයි u ධන a වතාවක් t a වැඩි කිරීම t නේ මේක තමයි සූත්‍රය. මේ සූත්‍රේ t ව උක්ත කරන්න කියලා කියනවා. දැන් v තමයි උක්ත වෙලා ඉන්නේ අපිට කියනවා t ව උක්ත කරන්න කියලා. හදන්න බලන්න. උත්තර ගත්ත ළමයි දාන්න. t ව උක්ත කරන්න. මේ පැත්තේ t ව තනි කර ගන්න ඕනේ. එතකොට පිටින්ම තියෙන බාධාව ධන u පදයක් නේ u එකක් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ಗುಣ වෙලා තියෙනවා. එත්මි හරිනේ හොඳයි. ඔව්. දැන් එතන ළමයි ඉස්සෙල්ලාම පේන්නේ මොකද්ද? මේ පිටින්ම තියෙන මේ පැත්තේ බාධාව u පදයක් එකතු වෙලානේ. නේද? t ව තනි කරන්න යද්දී මෙන්න u පදයක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒක අයින් කරන්න ඍණ u පදයක් දාන්න ඕනේ. මේ පැත්තට ඍණ u දාන්න වෙනවා එතකොට. එතකොට මේ ධන u ඍණ u කැපිලා යනවා. මේ පැත්තේ v ඍණ u ඉතුරු වෙනවා සමානයි මේ පැත්තේ a ගුණ කිරීම t. ඊට පස්සේ ඒකෙන් ගුණ වෙලා හින්දා මොකද කරන්න ඕනේ? ඒකෙන් ගුණ වෙලා හින්දා ඒකෙන් බෙදන්න. එතකොට මේ පැත්තත් ඒකෙන් බෙදන්න. ඒ කැපිලා ගිහිල්ලා මොකක්ද වෙන්නේ? t උක්ත වුණා t සමානයි v ඍණ u බෙදීම a. ඔන්න ගත්තා t ව උක්ත කරලා. දිනෙත් හරිනේ. ඉරායි හොඳයි නේ. හරි 10 මිනි ගත්තා උත්තරේ. ටැග් ගාලා හදන්න. හරි ඊට පස්සේ හතරවෙනි ගානට එමු. මේ මුල හරිය ගණන් ළමයි චුට්ටක් ලේසි. සාමාන්‍ය ඔය වගේ ගණන් තමයි අපිට මේවා ඉන්නේ කෙටි ප්‍රශ්නයකට එන්නේ විභාගෙට උක්ත කරන ලකුණු දෙකේ ගණක් එන්නේ. රචනා ගණන් වලට මේ වලින් එන්නේ ප්‍රශ්න. ප්‍රශ්නාංක 4 හරි ටක් ගාලා ප්‍රශ්නාංක 4 ඒකේ කොටස් තමයි දෙකක් තියෙනවානේ එකක් මොකද්ද ඒකේ සූත්‍රය y සමානයි m වැඩි කිරීම x එකතු කිරීම c මේක තමයි සූත්‍රය ඒකේ රෝම ඉලක්කම් 1 හොඳයි රෝම ඉලක්කම් 1 අපිට දෙන්නේ ළමයි c ව උක්ත කරන්න කියලා කියන්නේ මෙන්න මේ සූත්‍රයේ c එක නම් ලේසිනේ ඔව් ළමයි මෙන්න c තනි කරන්න ඕනේ මෙයාව එතකොට යාව තනි කරන්න කිව්වහම ළමයි මේ mx පදයක් එකතු වෙලානේ තියෙන්නේ මෙතන mx පදයක් කෙලින්ම මෙතන එකතු වෙලා මේ පැත්තේ බාධාව මෙයාව තනි වෙන්න mx පදයක් එකතු වෙලානේ එයාව අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ ඍණ mx පදයක් දැම්ම නම් හරි මේ ධන mx පදේ කෙලින්ම අයින් කරගන්න පුළුවන් ඍණ mx පදයක් දාන්න මේ පැත්තටයි එහා පැත්තටයි හරි ඔන්න බලන්න හරි y සමානයි mx ධන c නේ දෙපැත්තටම ඍණ mx පදයක් දාන්න එතකොට මේ පැත්තේ ධන mx ඍණ mx කැපිලා ගිහිල්ලා මේ පැත්තේ y ඍණ mx සමානයි අන්න c ඔන්න c ටක් ගාලා උත්තර කරගන්න පුළුවන් එකපාරම නේ. ඒක හරියද? හරි නේද? අර ධන mx අයින් කරන්න ඍණ mx පදයක් දාන්න මේ පැත්තට දාද්දි එහා පැත්තටත් දාන්න. හරි. ඒකේ රෝම ඉලක්කම් 2 සිම්පල් m උක්ත කරන්න කියනවා. රෝම ඉලක්කම් 2 මේ සූත්‍රය ලියා ගන්න y සමානයි
m වැඩි කිරීම x එකතු කිරීම c නේ. ඔව් දැන් ඕකේ සිම්පල් m උක්ත කරන්න මෙන්න. දැන් මෙයා උක්ත කරන්න කිව්වහම මේකේ පේනවා මෙතන x ගෙන් ගුණ වෙලා තිනවා c එකක් එකතු වෙලා තිනවා. අපිට ඕන කෙනෙක් උක්ත කරන්න පුළුවන් නේ. පිටින්ම තියෙන්නේ c එකක් එකතු වෙලානේ. එහෙනම් ඉස්සෙල්ලාම c එකක් අඩු කරන්න වෙනවනේ. එකතු වෙච්ච c වයින් කරන්න c එකක් අඩු කරන්න. මේ පැත්තටත් ඒ දෙයම කරන්න. හරි. එතකොට ධන c ඍණ c කැපිලා ගිහිල්ලා මේ පැත්තේ y ඍණ c සමානයි m වැඩි කිරීම x. ඔව්. ඊට පස්සේ x ගෙන් ගුණ වෙලානේ. m x ගෙන් ගුණ වෙලා හින්දා x ගෙන් බෙදන්න. නේ? එතකොට m උක්ත වෙනවා. මෙතන x ගෙන් මේ පැත්ත බෙදද්දි මේ පැත්තත් x ගෙන් බෙදන්න ඕනේ. එතකොට මේ ගුණ වෙච්ච x බෙදිච්ච x කැපිලා ගිහිල්ලා අන්න ඔයගොල්ලන්ට එනවා y ඍණ c බෙදීම x සමානයි මේ පැත්තේ m උක්ත වුණා. ඒ ගානක් හරිද? හරි. ඊට පස්සේ තනියම කරන්න ඉතුරු ගණන් ටික ටක් ටක් ගාලා හදන්න try කරන්න. හරිද? පස්වෙනි ගානෙත් ඉවර ළමයි ඉන්නවද? හරි. දෙවෙනි ඉවරයිනේ. හරි. දිනෙත් හරි. හරිනේ. හොඳයි. ප්‍රශ්නාංක 5. ඒකේ මෙහෙමයි තියෙන්නේ a සමානයි දෙවරක් වරහණක් දාලා තිනවා. a සමානයි දෙවරක් වරහණ ඇතුලේ b ධන c. දැන් මේක ළමයි මේකේ උක්ත කරන්න කියන්නේ c වනේ. ඔව්. c තියෙන්නේ වරහණ ඇතුලේනේ. මේක මෙහෙම ක්‍රම දෙකකට හදන්න පුළුවන්. කාට හරි ඕනනම් වරහණ ඉවත් කරලා ගාන හදන්න පටන් ගන්නත් පුළුවන්. නේ? වරහණ ඉවත් කරලා ගාන හදන්න පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකපාරටම හොඳට බලන්න දැන් මේ c ව උක්ත කරන්න කිව්වහම දැන් මේ දෙකෙන් වරහණ ඉවත් කරන්නත් පුළුවන්. එහෙම නැතුව ඕන්න එකපාරටම ළමයි මෙතන දැන් c ව තනි කරන්න කිව්වහම මෙයාගේ පිටින්ම තියෙන බාධාව මේ දෙකෙන් ගුණ වෙලානේ. ඔව් ඒ වගේ වෙලාවක ලේසි ටක් ගාලා දෙකෙන් බෙදලා දාන්න දෙපැත්තම. නේ? හරි. පිටින්ම තියෙන දෙකෙන් ගුණ වෙච්ච බාධාවක් c ව තනි වෙන්න. ඒකින්ද මුලින්ම දෙපැත්තම දෙකෙන් බෙදන්න. ගුණ වෙච්ච දෙක බෙදිච්ච දෙක කැපිලා යනවා. ඒතර මෙතන ළමයි a බෙදීම දෙක මේ පැත්තේ a බෙදීම දෙකක් ඉතුරු වෙලා මෙතන දැන් ආයි වරහන දාන්න ඕනේ නෑනේ. b ධන c ඉතුරු වෙනවා. ඊට පස්සේ ළමයි මෙතන b එකක් එකතු වෙලා හින්දා මොකද්ද කරන්න ඕනේ? මේ එකතු වෙච්ච b වයින් කරන්න. ඔව් ඍණ b එකක් දාන්න. මේ පැත්තටත් ඍණ b එකක් දාන්න. එතකොට මේ ධන b ඍණ b කැපිලා ගිහිල්ලා අන්න c උක්ත වෙනවා. මොකක්ද වෙන්නේ එතකොට? මේ පැත්තේ a බෙදීම 2 ඍණ b කියලා එනවා. c සමානයි a බෙදීම 2 ඍණ b කියලා එනවා. ඕක හරිය ඈ. ඔව් මම දැක අනිත් විදිහට හදපු කට්ටිය ඉන්නවා. ඒවත් හරිය. දිනෙත් ඔයා හදලා තිබ්බ අනිත් විදිහට නේද?
ඒකත් හරි. වරහන් ඉවත් කරලා හදන්නත් පුළුවන්. අවුලක් නැහැ. නෙත් එහෙම හැදුවේ වරහන් ඉවත් කරලා නේද හැදුවේ? වරහන් ඉවත් කරලා හැදුවද? එහෙම හදලා වෙන්නන්නද? වරහන් ඉවත් කරලා හැදුවා නම් ඒක බලන්න. A සමානයි දෙවරක් B ධන C නේ. වරහන් ඉවත් කරනවා නම් දෙවරක් දෙකෙන් වැඩි කරන්න වෙනවා. වරහනක් ඉවත් කරද්දී ඉස්සරහා තියෙන සංඛ්‍යාවෙන් ඇතුලේ කට්ටිය වරහනේ ඇතුලේ කට්ටිය ගුණ කරන්න ඕනේ නේ. හරි A සමානයි දෙවරක් B 2යි B. දෙවරක් C 2යි C. ඔහොම නෙන්නේ. ඊට පස්සේ C උක්ත කරන්න කිව්ව හින්දා මෙතන 2යි B පදයක් එකතු වෙලානේ. නේ? 2යි B පදයක් එකතු වෙලා හින්දා ඒක අයින් කරන්න ඕනේ. එකතු වෙලා තියෙන 2යි B පදේ අයින් කරන්න ඍණ 2යි B පදයක් දාන්න ඕනේ. හරිද? දෙපැත්තටම දාන්න. එතකොට ධන 2යි B ඍණ 2යි B කැපිලා ගිහිල්ලා මේ පැත්තේ A ඍණ 2යි B සමානයි මේ පැත්තේ දෙවරක් C. ඊට පස්සේ C උක්ත කරන්නයි තියෙන්නේ. දෙකෙන් ගුණ වෙලා හින්දා දෙකෙන් බෙදන්න. බෙදුවාම මෙතන ගුණ වෙච්ච දෙක, පෙදිච්ච දෙක කැපිලා ගිහිල්ලා C සමානයි A ඍණ 2යි B බෙදීම 2. ඔව්. දැන් ඔයගොල්ලෝ කියයි මේ උත්තරේ නෙමෙයිනේ මෙතන එන්නේ. ඒකම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. කොහමද එහෙම වෙන්නේ? මම බලන්න. දැන් ළමයි මේ බෙදෙන දෙක මෙයාටත් අයිති මෙයාටත් අයිති කියලා තේරෙනවද? දැන් මෙහෙම හිතන්නකො මම උදාහරණයක් නිකන් දෙන්නම්. මම මෙහෙම හිතන්න. අපි නිකන් මෙහෙම ලියමුකෝ 3 මම මෙහෙම දෙන්නම් මොන බලන්න. නිකන් උදාහරණයක් 2කින් 3 මම මෙහෙම අහනවා 2කින් 3 ඒ 3 බෙදීම 2 අඩු කිරීම මම අහනවා නිකන් හරි 5 බෙදීම 2. මේක ළමයි කොහොම ලියන්න පුළුවන්ද? 3 බෙදීම 2 අඩු කිරීම 5 බෙදීම 2 ලියුවේ හැකි නේද? මේ හර සමානයි නේ. මෙයාගේ හරයයි මෙයාගේ හරයයි සමාන හින්දා පොදු හරය 2 අරගෙන ලවය ලියුවේ හැකි 3 ඍණ 5 කියලා. කොහොම ලියුවේ හැකිනේ? භාග සංඛ්‍යා මතකයිනේ භාග ගණන් හදද්දී නේ. භාග එකතු කරද්දී අඩු කරද්දී හරය සමාන නම් පොදු හරය ලෙස මේ හරය අරගෙන මේ ලවයේ අඩු කිරීම මේ ලවයේ මෙහෙම ලියුවේ හැකිනේ. දැන් මෙහෙම තියෙන එකක් ළමයි මෙහෙම ලියන්න බැයිද? පුළුවන්. මෙහෙම තියෙන එකක් මෙහෙම ලියුවේ හැකි නම් මෙහෙම තියෙන එකක් මෙහෙම ලියුවේ හැකි. මේ බෙදීම දෙක මෙයාටත් අයිති. ඒ කියන්නේ 3 බෙදීම 2 අඩු කිරීම මෙයාටත් අයිති. 5 බෙදීම 2. එහෙනම් ළමයි මේක පොඩි අලුත් දෙයක් නෙමෙයි. සාමාන්‍ය දේවල් ඕගොල්ලෝ දන්න. හරිද? එතකොට මේ බෙදීම දෙක මෙයාටත් අයිති. කියන්නේ Aටත් මේක අයිති, ඍණ 2යි Bටත් මේක අයිති නේ. තේරෙනවද? එහෙනම් ඕන්නම් මෙතනින් පස්සේ කාට හරි මෙහෙම තිබ්බත් හරි. මේක ඕන්නම් හරි A බෙදීම 2 ඍණ 2යි B බෙදීම 2 ඔය සමානයි C. කොහොම ලිව්වේ හැකියි. ඊට පස්සේ මෙතන A බෙදීම 2 ඍණ මේ දෙකට මේ දෙක කැපෙනවා නෙමෙයි. අන්න මේ දෙකට මේ දෙක කැපිලා ගියාම B තමයි මෙතන තියෙන්නේ. ඍණ B මේ පැත්ත සමානයි C. බලන්න මේක මෙනවා නේද මේ? හරි මෙතනින් නැවැත්තුවට කමක් නැහැ. ඕන්නම් මේකත් මේකම ගන්න පුළුවන් මෙතනත් ඈ. බය වෙන්න එපා. හරි ඈ. දැක්කද ඒක? ඉක්මන් කරන්න. ඔව්. හොඳයි. හරි මේක මේ අමතර දෙයක් මම කිව්වේ. හරි මෙහෙම හදන් ගියත් හරි මෙහෙම හදන් ඇවිල්ලා ළමයි මෙතනින් නැවැත්තුවත් කමක් නැහැ. මේ විදිහට හදන් ඇවිල්ලා මෙතනින් නැවැත්තුවත් හරි ඈ. මේ දක්වා සුළු කරන්න ඕනේ නැහැ. දැන් මෙහෙම හදන් ආව නම් කෙලින්ම අර මේකම තමයි මෙතන එන්නේ නේ. හරි. පහ හරි. 6 වෙනි ගාන. හය හැදුවද? ඒකේ ළමයි තියෙන්නේ F සමානයි 9 වැඩි කිරීම C බෙදීම 5 එකතු කිරීම 32. මෙහෙම ඉදින් බලන්න.
සූත්‍රය F උක්ත වෙලා ඉන්නවා දැන්. F සමානයි 9යි C බෙදීම 5 එකතු කිරීම 32. මේ සූත්‍ර ළමයි අපිට ඉස්සරහට හම්බ වෙනවා. සමහර සූත්‍ර ගණිතයේදී 10 පන්තියට 11 පන්තියට යද්දී හම්බ වෙන සූත්‍ර තියෙනවා. ආයි විද්‍යාවෙත් තියෙන සූත්‍ර තියෙනවා මේකේ. මෙන්න මේ සූත්‍රය ඔයගොල්ලන්ට විද්‍යාව මම හිතන්නේ 9 දී නෙමෙයි 10 දී වගේ ඇත්තේ. උෂ්ණත්වමාන තියනවද? තාම නැතුව වෙන්නේ. 9 පන්ති නැතුව වෙන්නේ නේද? මේ උෂ්ණත්වයමයි ඒකක සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක ඒවා තිබ්බද? 10 දී වෙන්නේ නැති මම හිතන්නේ තියෙනවා ඇත්තේ. ඒකෙදි මේ මෙන්න මේ සූත්‍රය එහෙම ඔයගොල්ලන්ට හම්බ වෙයි. විද්‍යාවේ තියෙනවා පාඩමක්. හරි මේ අපි මේ ලියන සූත්‍ර සමහර ඒවා අපිට හම්බ වෙනවා ඉස්සරහට පාඩම් වලදී. හරි ගණිතයේදී විද්‍යාවේදී එහෙම හම්බ වෙන සූත්‍ර තියෙන්නේ. හොඳයි. ඔව් C උක්ත කරන්න. හරි. දැන් හොඳ බලන්න මේකේ දැන් F තමයි උක්ත වෙලා ඉන්නේ. අපිට කියනවා C ව උක්ත කරන්න කියලා. එතකොට මෙතන C ව 9න් ගුණ කරලා 5න් බෙදලා 32ක් එකතු කරාම තමයි F ට සමාන වෙන්නේ නේ. එතකොට අපි අන්තිමටම කරේ 32ක් එකතු කරන එකනේ. එයාව තමයි මුලින් අයින් කරන්න ඕනේ. හරි. ඉස්සෙල්ලාම ළමයි අර එකතු වෙච්ච 32 අයින් කරන්න. පිටින්ම තියෙන්නේ එකතු වෙච්ච 32 නේ. නේ? ඔව් 32 අයින් කරන්න ධන 32 අයින් කරන්න ඍණ 32ක් දාන්න මේ පැත්තටත් ඒ දේම කරන්න. හරි. එතකොට ධන 32 ඍණ 32 කැපිලා යනවා. මේ පැත්තේ F ඍණ 32 සමානයි 9යි C 9 ගුණ කිරීම C බෙදීම 5. නේ? ඔව්. ඊට පස්සේ ළමයි මෙතන C ව 9න් ගුණ කරලා 5න් බෙදලා තියෙන්නේ. එතකොට බෙදිච්ච 5 තමයි අපි ඊට පස්සේ අයින් කරන්නේ. බෙදිච්ච 5 අයින් කරද්දී ළමයි මොකද්ද කරන්න ඕනේ? ඈ? මොකද? ඔව්. ළමයි මතක තියාගන්න මෙතන බෙදිච්ච කෙනෙක් අයින් කරද්දී ඔයගොල්ලෝ දන්නවා 5න් බෙදිලා නම් 5න් ගුණ කරන්න එපා. ඔව්. දැන් මේ පැත්ත 5න් ගුණ කරද්දී මේ පැත්තත් 5න් ගුණ කරන්න ඕනේ. හරිනේ. ඔන්න උතන පොඩ්ඩක් වැදගත් ඈ. දෙපැත්තම 5න් ගුණ කරන්න ඕනේ. හරි. එතකොට මේ බෙදිච්ච 5 ගුණ වෙච්ච 5 කැපිලා යනවා. එතකොට ළමයි අර එහා පැත්තේ කල්පනාවෙන් ලියා ගන්න වෙනවා. දැන් මෙතන ළමයි මේ ප්‍රකාශනයක් තියෙන්නේ. F ඍණ 32 කියන එක ප්‍රකාශනයක්. ප්‍රකාශනයක් සංඛ්‍යාවකින් ගුණ කරද්දී මතක තියාගන්න මොකක් දාගන්න වෙනවද? ඈ? වරහණක් දාගන්න වෙනවා. නැත්තම් වරදිනවා ඈ. මොකද මේ 5න් ගුණ වෙද්දී ළමයි F ඍණ 32 කියන එකම තමයි 5න් ගුණ වෙන්නේ. ඒකින්ද වරහණක් දාගන්න. ඊළඟ පියවර ලියද්දී 5 ගුණ කිරීම දාන්න අවශ්‍ය නැහැ. F ඍණ 32 සමානයි 9 වරක් C නේ. ඔව්. ඊට පස්සේ ළමයි මෙතන 9න් ගුණ වෙලානේ C ව. හරි මෙතන වරහන දාලා ලියන්න 5 වරක් F ඍණ 32 9න් C ව ගුණ වෙලා හින්දා 9න් බෙදන්න. එතකොට මේ පැත්තත් 9න් බෙදන්න. එතකොට උත්තරේ ඔන්න C යුක්ත වෙනවා 9 9 කැපිලා යනවා බෙදෙන 9 ගුණ කරන 9 C සමානයි කීය දෙන්නේ ඈ 5 වරහන් ඇතුලේ 5 ගුණ කිරීම F ඍණ 32 වරහන් වහන්න බෙදීම 9 හරිද මට කියන්නේ ඒක හරියටම කරපු ළමයි ඉන්නවද සමහර කට්ටිය වරහන දාලා නැතුව ඇති එතකොට වැරදි ළමයි වරහන දාන්නේ වරහන දැම්මේ නැත්තම් ළමයි නිකන් මෙතන 5 වරක් F විතරනේ එන්නේ 5 වරක් F විතරක් ආවොත් වැරදි. මොකද 5 වරක් F වෙන්නත් ඕනේ 5 වරක් ඍණ 32ක් එන්න ඕනේ. ඒකයි වරහන දාලා තියෙන්නේ. ප්‍රකාශනයක් ගුණ කරද්දී වරහනක් දාලා ගුණ කරන්න පුරුදු වෙන්න. හරි. 6 වෙනි ගානත් ඉවරයිනේ. ඔව්. 7 වෙනි ගානත් කරන්නකෝ.
හරි 7 ඔව් ඒකේ කොටස් දෙකක් තියෙනවා මොකද්ද සූත්‍රයේ L සමානයි A ධන n ඍණ 1 වැඩි කිරීම n ඍණ 1 වතාවක් d. එතන වරහණක් තියෙනවා. ක්‍රෝම ඉලක්කම් 1 අපිට කියනවා ඒව උක්ත කරන්න කියලා. ඔව්. දැන් චුට්ටක් හොඳට බලන්න මේකේ ළමයි වරහන් ඉවත් කරන්න යන්න එපා මේක හදද්දි. මොකද අවශ්‍ය නැහැ. දැන් ඒව උක්ත කරන්න කිව්වහම හොඳට බලන්න මෙයාව තනි කරන්න තියෙන්නේ. ඉතින් ළමයි යාව තනි කරද්දි සම්පූර්ණයෙන්ම මේ එකතු වෙලා තියෙන n ඍණ 1යි d කියන පදේ මේ බලන්න මේ. ඒට ඒ තියෙන පැත්තේ එකතු වෙලා තියෙනවා පදයක් n ඍණ 1 වතාවක් d කියලා මේ. මෙන්න මේ සම්පූර්ණ පදය. අයින් කරලා දැම්මනම් හරි එකපාරම. මොකද්ද කරන්න ඕනේ? ඒව උක්ත කරන්න කියලා කියන්නේ පළවෙනි එකේ. එතකොට n ඍණ 1යි d කියන සම්පූර්ණ පදයම එකතු වෙලා තියෙන පදය අඩු කරා නම් දෙපැත්තෙන්ම ඒ උක්ත වෙනවා ටක් ගාලා. මම බලන්න. හරි රෝම ඉලක්කම් 1. එතකොට කරන්න තියෙන්නේ හරිද? දෙපැත්තෙන්ම මේ ඒව උක්ත කරද්දී මෙන්න මේ එකතු වෙලා තියෙන n ඍණ 1යි d කියන පදය කෙලින්ම අඩු කරන්න. n ඍණ 1යි d කියන පදය මේ පැත්තෙනුත් අඩු කරන්න මේ පැත්තෙනුත් අඩු කරන්න n ඍණ 1යි d කියන පදය. එතකොට හරිනේ. ඔව් එතකොට ධන n ඍණ 1යි d ඍණ n ඍණ 1යි d පද දෙක කැපිලා යනවා. කෙලින්ම මෙතන a උක්ත වෙනවා. උත්තරේ a සමානයි l ඍණ n ඍණ 1යි d. ඔන්න හරි. එච්චරයි ඒකේ තියෙන්නේ. ඔන්න ඒව උක්ත කරගත්තා. හරි නේද? ඔව්. හරි. ක්‍රම ඉලක්කම් 2. d උක්ත කරන්න. ලියා ගන්න ආයි l සමානයි a ධන n ඍණ 1 ගුණ කිරීම d. කොහොමද තියෙන්නේ? අන්න. d ව උක්ත කරන්නයි තියෙන්නේ. එතකොට මෙයාව උක්ත කරන්න එපේ. ඒතර යාව උක්ත කරන්න කිව්වහම පිටින්ම තියෙන්නේ මෙන්න මේ එකතු වෙච්ච ඒ පදේනේ. එකතු වෙච්ච ඒ පදේ අයින් කරන්න ඉස්සෙල්ලාම. එතනින් පස්සේ තියෙන ගණන් තුන ටිකක් ගණන් හතරක් තියෙනවා නේ 8 9 10 11 ඒවා චුට්ටක් 10 පන්ති මට්ටමේ ගණන් ටිකක් තියෙන්නේ මොකේද මේකේද ඔව් මේකේ ඒ කියන්නේ වරහන් ඉවත් කරලාද මේකෙත් ඉතින් වරහන් ඉවත් කරලා එහෙම හදන්නත් පුළුවන් එච්චර අවශ්‍ය නැති හින්දා තමයි මම ටක් ගාලාම මේ පදේම අඩු කරලා දැම්මේ දැන් ඕන්න මෙතන වරහන දීගෙන් ඉවත් කරලා ටිකක් වෙලාව යනවා වැඩි පියවර ගන්න අපරාධ වැඩිපුර යනවනේ. හරි. දැන් මේකේ ළමයි d යුක්ත කරන්න කිව්වහම මෙතන n ඍණ 1කින් ගුණ වෙලා තියෙනවා d ව එකක් එකතු වෙලා තියෙනවා. මේකේ d ගෙන් බෙදුවොත් මේකේ d ගෙන් බෙදන් යන්න ගියොත් මොකද වෙන්නේ? පළවෙනි එකේද d ගෙන් බෙදන් ගියොත් මෙතනත් d ගෙන් බෙදෙනවා මෙතනත් d ගෙන් බෙදෙනවනේ. දෙපැත්තම d ගෙන් බෙදෙනව නේද? එහෙම එතකොට ගැටලුවක් එනවනේ. එතකොට ඒක උක්ත කරන්න බෑ. ඒක උක්ත කරන්න කියද්දි d ගෙන් බෙදන් ගිහිල්ලා හරියන්නේ නැහැ. හරි. කෙලින්ම කරන්න තියෙන්නේ මේ එකතු වෙලා තියෙන මේ සම්පූර්ණ පදේම අඩු කරන්න දෙපැත්තෙම. එතකොට ඒ උක්ත වෙනවා. හරි. මෙතන d උක්ත කරන්න කිව්වහම පිටින්ම තියෙන්නේ එකතු වෙච්ච ඒ පදයක්. එකතු වෙච්ච ඒ පදේ අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? ඍණ a එකක් දාන්න. මේ පැත්තට ඍණ a දාද්දි මෙහාට ඍණ a. එතකොට ධන a මේ ඍණ a කැපිලා යනවා. නේ? හරි. l ඍණ a මේ පැත්ත සමානයි මේ පැත්තේ n ඍණ 1 වැඩි කිරීම d. දැන් n ඍණ 1කින් d වැඩි වෙලානේ. එහෙනම් මොකද්ද ළමයි කරන්න ඕනේ? n ඍණ 1කින් වැඩි වෙලා හින්දා d ව n ඍණ 1කින් බෙදන්න. හරි n ඍණ 1කින් වරහණක් දෙන්නට කමක් නැහැ.
n ඍණ එකෙන් බෙදද්දි මේ පැත්තත් n ඍණ එකෙන් බෙදන්න. එතකොට මේ n ඍණ එක ගුණ වෙච්ච n ඍණ එක බෙදිච්ච n ඍණ එක කැපිලා ගිහිල්ලා එහෙනම් ඔන්න උත්තර වෙනවා l ඍණ a බෙදීම n ඍණ එක මෙතන වරහන් ආයි අවශ්‍ය නැහැ. දාන්න ඕන නම් දාන්න ගමක් නැහැ. ඔන්න ළමයි d උක්ත කරා. l ඍණ a බෙදීම n ඍණ එක. හරි. ඔව්. දැන් 8 9 10 11 ප්‍රශ්න ඔයගොල්ලන්ට හැදුවේ හැකි කැමති නම් මම එකක් දෙකක් ඔන්න හදලා දෙන්නම්. ඊට පස්සේ අපි ආදේශ කරන ගණන් කිහිපයක් කරමු. දැන් සාමාන්‍ය ළමයි 9 පන්තියේදී මෙන්න මේ අපි ප්‍රශ්නාංක 7 දක්වා කරා. ওই මට්ටමේ ගණන් පුළුවන් කරගත්තාම ප්‍රමාණවත්. 10 පන්තියට ගියාම ඔන්න ඔය 8 9 10 11 වගේ ප්‍රශ්න තියෙනවා. හරි මම එකක් හදන්න ඕනද ටක් ගාලා කියන්න. 8 9 10 ගණන් වලින් ඈ ඒවා මේ වගේ ලේසි නෑ. අන්තිම එක 11 මොකද? කීයද? ඔය එක එක කෙනා එක එක ඒවා හදන්න කියනවා ඉතින්. හරි. හොඳයි. හදමු. ආදේශය නම් එච්චර අමාරු නෑ. ආදේශ කරන ගණන් සෙට් එක. හරි ඒවට ඉතින් තිබ්බා. මොකද? වරහන දැම්මට මෙතන අවුලක් නැහැ. මෙතනකින් මේ වරහන දැම්මත් එකයි. මොකද අර ඉස්සරහා ඉලක්කමකින් ගුණ වෙන්නේ නැහැනේ. හරි වරහන දැම්මත් එකයි නැතත් එකයි අවුලක් නැහැ. වරහන මෙතන දැම්මත් එකයි තිබ්බත් එකයි නැතත් එකයි. ඈ? කීයද? හදමු. හරිද? අර වරහන දාන්නේ අපි ඉස්සරහා ඉලක්කමකින් ගුණ වෙලා හරි එහෙම තියනවා නම් තමයි වරහන අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. නැත්තම් වරහන එහෙම අවශ්‍යම නැහැ. හරිද? හරි හොඳයි. ඔව් 8 වෙනි ගානේ නම් තියෙන්නේ y උක්ත කරන්න. ඔව් ඒකත් ඔන්න මම හදලා පෙන්නන්නම් 8 වෙනි ගාන. මෙතන ලියමු නේද? ඇති වේ 8 වෙනි ගානක් ටක් ගාලා බලන්න මොකක්ද තියෙන්නේ? 8 වෙනි ගානේ ළමයි තියෙනවා මෙතන x බෙදීම a එකතු කිරීම y බෙදීම b සමානයි 1යි නේ 1යි ඔන්න ඔකයි සූත්‍රනේ ඕකේ y උක්ත කරන්න ඕනේ හරි බලාගන්න ඉක්මනට y උක්ත කරන්න තියෙන්නේ නේ ඔව් මේ සූත්‍රය y එතකොට මේකේ ළමයි අපිට දැන් y ව මෙන්න මේ පැත්තේ y ඉන්නේ ඉස්සෙල්ලා මෙයාව තනි කරගත්තී මේ පිටින්ම තියෙනවා ළමයි x බෙදීම a පදයක් එකතු වෙලා මේ දැන් y බෙදීම b a පැත්තෙම එකතු වෙලා තියෙනවා x බෙදීම a පදයක් ඒකෙන් මම ඉස්සෙල්ලාම මෙන්න මේ එකතු වෙලා තියෙන හරි මෙන්න මේ එකතු වෙලා තියෙන x බෙදීම a පදේ දෙපැත්තෙන්ම අඩු කරන්නයි හදන්නේ දෙපැත්තෙන්ම අඩු කරන්න x බෙදීම a නේ x බෙදීම a දෙපැත්තටම ඍණ x බෙදීම a පදයක් දාන්න. එතකොට මේ ධන x බෙදීම a ඍණ x බෙදීම a කැපිලා යනවා. මේ පද දෙක ධන ඍණයි කැපිලා ගිහිල්ලා මේ පැත්තේ y බෙදීම b පදේ ඉතුරු වෙනවා සමානයි එහා පැත්තේ 1 ඍණ x බෙදීම a. හරිද බලන්න? හරි ඔව්. ඊට පස්සේ තමයි දැන් මෙතන y උක්ත කරන්න කිව්වහම මෙන්න b ගෙන් බෙදිලානේ. b ගෙන් බෙදිලා ගින්දා මොකද කරන්න ඕනේ? ඈ b ගෙන් ගුණ කරන්න. ඔව්. හරිද? b ගෙන් බෙදිලා ගින්දා ගුණ කරන්න b ගෙන්. අන්න. මේ පැත්ත b ගෙන් ගුණ කරන්නේ මේ පැත්තත් b ගෙන් ගුණ කරන්න. හැබැයි ළමයි මෙතනත් අර ප්‍රකාශනයක් කියන වරහනක් දාගන්න. ප්‍රකාශනයක් ගුණ කරද්දි වරහනක් දාලා ගුණ කරන්න. එතකොට මෙතන ගුණ වෙන b-ට බෙදලා තියෙන b කැපිලා ගිහිල්ලා අන්න y යුක්ත වෙනවා. y සමානයි එන්නේ 1 ඍණ x යට a x බෙදීමේ වරහන් ඇතුලේ වැඩි කිරීම ආයි එළියේ b. වරහනෙන් එළියේ දාන්න b එක.
b මුලින් ලිව්වත් කමක් නැහැ. ඒක ඉතින් අවුලක් නැහැ නේ. මේක ඕනනම් කාට හරි b මෙහෙම ලිව්වත් කමක් නැහැ. එක ඍණ x යට ඒ වරහන් ඇතුලේ. කොහොම හරි වරහන ඇතුලේ තියෙන එක b ගෙන් ගුණ වෙන්න ඕනේ. ඒ ගුණ වෙන b මෙහෙන් ලිව්වත්, පස්සෙන් ලිව්වත්, ඉස්සරහෙන් ලිව්වත් අවුලක් නැහැ. හරිද? ඒක චුට්ටක් ළමයි අර ලේසිම ගණන් නෙමෙයි ඈ. ටිකක් කල්පනා කරලා හදන්න වෙනවා. ඔව් 9 වෙනි ගානක් එහෙම තමයි හදන්න ඕනේ. නම්වෙනි ගාන. ඔව් ඒකේ මෙහිමයි ළමයි. එතන චුට්ටක් තව ටිකක් සුළු කිරීම වැඩි වෙනවා. 9. ඔව්. ඔක්කොම හදවන්න පුළුවන්. මම මේ බැලුවේ අර ආදේශ කරන ගණන් චුට්ටක් හදන්නත් ඕනේ. නැත්නම් වෙලා මදි ඒකයි. ආදේශය නම් එහෙම අමාරු නෑ නේද? ආදේශය ඔයගලන්ට ඔය 8 පන්තියේ තිබ්බ හරි බලමුකෝ විනාඩි 10ක් විතර තව ගානක් හදමු. 9 වෙනි ගාන. ඒකේ තියෙන්නේ 1 යට r. දැන් මේ වගේ ඒවා දැන් සාමාන්‍යයෙන් අපිට 10 පන්තියට ඇති වගේ තමයි තියෙන්නේ. 1 යට r 1 යට කැපිටල් r. එක බෙදීම කැපිටල් r සමානයි 1 යට සිම්පල් r1. ධන 1 යට සිම්පල් r2. කොහොමද තියෙන්නේ? ඔව් මේක තමයි සූත්‍රයනේ. මේකේ ළමයි සිම්පල් r2 උක්ත කරන්න කියලා කියන්නේ මෙන්න. මෙන්න මෙයාව තමයි උක්ත කරන්න කියන්නේ. එතකොට එයාව තනි කරගන්න එපා. එයාව තනි කරන්න යද්දි ළමයි මෙයාට පිටින්ම තියෙනවා 1 යට r1 පදයක් එකතු වෙලා මේ. මෙයාව තනි කරන්න ඕනේ. මෙන්න මෙයා එකතු වෙලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම මොකක්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම එක බෙදීම කැපිටල් r හරිද? සමානයි 1 යට සිම්පල් r1 ධන 1 යට සිම්පල් r2 නේ. ඔව් මෙන්න මෙයාව තනි කරන්දි මෙන්න මේ පදේ අයින් කරන්න එපා. එකතු වෙලා තියෙන පදේ. එහෙනම් ඍණ 1 යට සිම්පල් r1 දෙපැත්තටම දාන්න. ඍණ 1 යට සිම්පල් r1. එතකොට මෙතන පේනවා 1 යට සිම්පල් r1 ඍණ 1 යට සිම්පල් r1 කැපිලා යනවා. එතකොට 1 යට කැපිටල් r ඍණ 1 යට සිම්පල් r1 සමානයි 1 යට සිම්පල් r2. අන්න. හරි. දැන් තාම උත්තරේ ගත්තේ නෑ. තව උක්ත කරලා ඉවර නෑ. 1 යට සිම්පල් r2 නම් ඔන්න දැන් තනි කරගෙන තියෙනවා. ඔව්. දැන් අපිට කියන්නේ සිම්පල් r2 උක්ත කරන්න කියලා. ඒ පීවර හරියද බලන්න තේරෙනවද කියලා? පළවෙනි පීවර හරිද නේද? හරි. ඉක්මන් කරන්න. ඊට පස්සේ දැන් මෙතන ළමයි දැන් මෙහෙම දෙයක් තියෙනවානේ. මෙතන දැන් සිම්පල් r2ව තනි කරන්න යද්දි 1 යට සිම්පල් r2 උනේ තියෙන්නේ. ඔව් මෙතන ඕගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙනවා. මොකද්ද? මෙන්න මේ තියෙන භාග මේ භාග දෙකක් නේ තියෙන්නේ මේ. ලවය හරය. ඔව් මේ භාග දෙක ළමයි පොදු හරයක් අරන් සුළු කරගන්න වෙනවා මෙතන. නැතුව මෙතන සිම්පල් r2 උක්ත කරගන්න බෑ. හරිද? සිම්පල් r2 උක්ත කරන්න නම් මේ පැත්ත සුළු කරන්න වෙනවා පොදු හරයක් අරගෙන. ඔව්. ඒකයි මම පොඩ්ඩක් කිව්වේ මේක පොඩ්ඩක් අර 10 පන්තියත් එක්ක සම්බන්ධ ගණන් තියෙන්නේ. මට පොඩ්ඩක් නිකන් කියන්න මෙතන පොදු හරය කොහොමද ගන්නෙ? පොදු හරය ගන්න වෙනවා. පොදු හරය ගද්දි දැන් මේකේ හරය කැපිටල් R මේකේ හරය සිම්පල් R1 නේ. ඒක නිසා මම මෙහෙම කරනවා. මේ භාග දෙකේ හර සමාන කරගන්න ඕන හින්දා බලන්න මේක ලියා ගන්නකෝ ආයි. මේ භාග දෙකේ හරයන් සමාන කරගන්න ඕන නිසා මම මෙහෙම කරනවා. මම මෙයාගේ හරයයි ලවයයි R1 ගෙන් ගුණ කරනවා. මේ තුල්ලේ භාග ලියන්නේ. හරි එතකොට මෙයාගේ හරය කැපිටල් R සිම්පල් R1 මෙයාගේ ලවය සිම්පල් R1 එනවා. එක්වරක් R1 නේ නේද? ඔව් මෙයාගේ හරයයි ලවයයි කැපිටල් R ගෙන් ගුණ කරනවා. ඔහොම කරේ ළමයි හේතුව අර භාග දෙකේ හර සමාන කරගන්න. දැන් පොඩ්ඩක් බලන්නකෝ හර දෙක. R1 කියන්නේ ඒ සංකේතයක් ළමයි. නැතුව මේවා සංකේත ළමයි මේ R1 ඔහොම අපි සංකේත පාවිච්චි කරනවා ගණිතයේදී. R1 R2 ඒව ගැන වැඩි දැන් හිතන්න යන්න එපා. ඔයගොල්ලෝ අර මුල හදපු ගණන් ටික විතරක් තේරුම් ගත්තාම ඇති. මම මේ අහපින්ද කියලා දෙන්න යන්නේ. මේවා අපි 10 පන්තියේදී මේවා තියෙනවා ළමයි ඈ. හරි. සාමාන්‍ය පළවෙනි ගණන් 7 වගේ දැනගත්තාම ඇති. ඒ වගේ ඒවා හදන්න තමයි එන්නේ. කෙටි ප්‍රශ්න වලට. මේ වගේ ගණන් 9 දී අහන්නේ නැහැ.
හරි. simple R1 R2 කියලා අපි ඔහොම සාමාන්‍ය අංකන වලින් ලියනවා. ගණිතයේදී. හරි simple R1 නැත්නම් simple A1 simple A2 හරි. ඒවා ලියන විදිහ. නෑ නෑ පේපර් එකේ ওই වගේ ගණන් එන්නේ නෑ 9 දී. 10ට ගියාම එනවා හැබැයි ඈ 9 ගියාම නෑ. හරි. එතකොට ඒක එච්චරම එකයි කිව්ව අවශ්‍ය වෙන්නේ නෑ. ඔව් මෙතන ළමයි අර හරයක් ගන්න වෙනවා මේ දෙකේ ඒක තුල්ලේ භාග ලියන්නයි තියෙන්නේ. ඉතින් තුල්ලේ භාග ලියද්දි මෙයාගේ හරයෙන් මෙයාගේ උඩයි යටයි ගුණ කරන්න හරය 11යි මෙයාගේ හරයෙන් මෙයාගේ හරය 11යි ගුණ කරන්න. ඊට පස්සේ ළමයි දැන් මෙතන බලන්න උඩ මේකේ ඉන්නේ එක් වරක් R1 කියන්නේ ඉතින් R1මයි යට කැපිටල් R වතාවක් සිම්පල් R1 ඍණ මෙතන උඩ කැපිටල් R වතාවක් එක කැපිටල් R යට එන්නේ කැපිටල් R වතාවක් සිම්පල් R1 සමානයි 1 යට සිම්පල් R2 1 යට සිම්පල් R2 හරි ඊට පස්සේ දැන් මේකේ හරයයි සමානින් දාන්න පොදු හරය ගත හැකි කැපිටල් R වතාවක් සිම්පල් R1 තමයි පොදු හරය මේ ලව දෙක එකම ලවයක ලිව්ව හැකි සිම්පල් R1 ඍණ කැපිටල් R සමානයි මේ පැත්තේ 1 යට සිම්පල් R2 හරි ඔව් ඉතින් ඔතනින් පස්සේ ළමයි තව පොඩ්ඩක් සුළු කරන්න වෙනවා ඒක එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඊට පස්සේ අපිට හරස් ගුණිතය දාලා සුළු කරලා සිම්පල් R2 උක්ත කරගන්න තියෙන්නේ හරි හරස් ගුණිතය දාලා සුළු කරලා සිම්පල් R2 උක්ත කරගන්න පුළුවන් ඒක දැන්ට අවශ්‍ය නැහැ ළමයි අපිට 10 පන්තියට ගියාම තියෙන්නේ හරි 10යි 11යි ගණන් දෙකේ ළමයි කොහොමත් ඕගොල්ලන්ට 10 වෙනි ගාන හදද්දී අර වරහාන ඉවත් කරගන්න වෙනවා. හරිද? ඒක දැන් අවශ්‍ය නැහැ. වරහාන ඉවත් කරලා m ගෙන් x පද එක පැත්තකට ගන්න ඕනේ. 10 වෙනි ගාන හදද්දී හරිද ඔයගොල්ලෝ ඕනනම් කැමති කට්ටිය හදන්න. ඉතින් හැමෝටම හදන්න බැරි වෙයි. 10 පන්තියට ගියාම ඒවා හදන්න පුළුවන් වුණා නම් ප්‍රමාණවත්. 10 වෙනි ගාන හදද්දී m ගෙන් වරහාන ඉවත් කරගෙන x පද දෙපැත්තෙම තියෙනවනේ. එක පැත්තකට ගන්න x පද. අරන් තමයි x උක්ත කරගන්න වෙන්නේ. 11 වෙනි ගාන හදද්දී අර එහා පැත්තේ තියෙන හරේ ඒරින t පදය හරස් ගුණ කරන්න අනිත් පැත්තට. හරි? ඒවා අපිට දැන්ට 9 දී අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. දැන් ළමයි අපි එමු මේ ආදේශයේ සම්බන්ධ ගණන් වලට. එතකොට මෙතනින් පාඩම ඉවර වෙනවා. හරි? අර මුල හදපු ගණන් ටික විතරක් තිබ්බාම ඇති ඈ. හොඳයි. දැන් හැමෝම එන්න 17 2 අභ්‍යාසයට. හරි මම පොඩි වෙලාවක් දෙන්නම් ටක් ගාලා එකක් හදලා පෙන්නන්නම්. හරි ප්‍රශ්නාංක 1 එවන ලේසි ආදේශයේ ගණන් තියෙන්නේ හරිද ප්‍රශ්නාංක 1 a සමානයි ඉක්මන් කරන්න b ධන c ඍණ 2 ඔව් මේ සූත්‍රයේ b වලාගේ 7යි c වලාගේ 6යි නම් a වලාගේ හොයන්න තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ ටක් ගාලා ඉක්මනට හදන්න b වලට දාන්න කීයද 7 c වලට දාන්න 6 දාලා මෙතන අගේ ගන්න ඉක්මනට 7යි 6යි 13යි 13න් දෙකක් අඩු කරාම ඒ වලාගේ 11යි හොඳයි ටක් ගාලා ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 3 හදන්න පොඩි වෙලාවක් දෙන්න ඉක්මන් කරන්න හරිද ළමයි ඉක්මන් කරන්න හරි පළවෙනි ගාන හරිද ආදේශ කරලා ගන්න අරගේ අන්තිම ගණන් දෙක හදන්න අවශ්‍ය කට්ටිය ඉන්නා නම් මට පොඩ්ඩක් WhatsApp වලින් එවන්න මම හදලා එවන්නම් ඒක 10 පන්තිට ගියාම මේ වගේ ගණන් තියෙනවා දැන්ට අවශ්‍ය නැහැ
හරි ප්‍රශ්නාංක 2 මේව නම් අමාරු නෑ ආදේශ කරලා ඈ මොකද පළවෙනි ගානේ මෙතන වැඩි කරන්න මොකුත් නෑනේ b ධන c ඒ වරහන දාලා තිබ්බට එතන මෙහෙන් වැඩි කරන්න මොකුත් නෑ මෙතන අඩු කිරීම දෙකක් ළමයි තියෙන්නේ දෙකෙන් වැඩි කරන්න නෙමෙයි තියෙන්නේ නෑ මෙතන වැඩි කිරීම දෙක නෙමෙයි තියෙන්නේ මේ එතන ළමයි මේ b ධන c අඩු කිරීම දෙකක් දාලා තියෙන්නේ ඔව් ඒ වැඩි කිරීම දෙකක් තියෙනවා නම් මෙතන ළමයි වරහනක් දාලා තියෙන්නේ නා මෙතන ඍණ දෙක ගාව නිකන් මෙතන ඇත්තටම වරහන අවශ්‍යත් නැහැ මෙතන වරහන නිකන් ඔය දාලා තියෙන්නේ හරි b ධන c නිකන් වරහන අවශ්‍ය නැහැ මොකද මෙතන අඩු කිරීම දෙකක් තියෙන්නේ එළියේ වැඩි කිරීමක් නෙමෙයි උතන තියෙන්නේ හරි හොඳයි හරිද ඊළඟට ඔය එතන මේ වැඩි කිරීමක් ලෙස ඒක දෙන්න ඕන නම් ළමයි මේ ඉස්සරහෙන් තමයි දෙන්නේ ඍණ 2යි මෙතන මෙහෙම තිබ්බනම් දැන් ওই ගානේ වෙලාවක්වත් දැන් a සමානයි ඍණ දෙවරක් කොහොම තිබ්බනම් ළමයි උතන වැඩි කිරීම තමයි තියෙන්නේ කොහොම ගානේ තිබ්බනම් මෙතන මේ ඍණ දෙකෙන් ගුණ කරන්න තමයි තියෙන්නේ මේ අන්තිමට ඔහම ඍණ දෙකක් දැම්මා මෙතන ගුණ කිරීම නෙමෙයි එතන නිකම්ම අඩු කරන දෙකක් දාලා තියෙන්නේ මේ දෙක එකතු කරාම එනාගේ හරි c සමානයි ඊළඟ එක මොකද්ද ඉක්මනට හදන්න ප්‍රශ්නාංක 2 ඉවරද ඔව් ඒකේ ළමයි c වලගේ නේද අහන්නේ උත්තරේ ගත්ත ළමයි දාන්නේ මොකක්ද c සමානයි 5 බෙදීම 9 මෙතන වරහන ඇතුලේ මෙතන ගුණ කිරීම තියෙන්නේ පහෙන්නේ හරිද f ඍණ 32 ඔව් දැන් මේකේ ආදේශ කරන්න c වල අගය හොයන්න ඕනේ f වල අගය කීයද 104යි නේ ඔව් 104 දාන්න f ට 104න් 32ක් අඩු කරාම කීයද එන්නේ අකල් කියන්නේ මෙතන ඉස්සරහා පහෙන් ගුණ කරන්න තියෙනවා ආයි 9න් බෙදන්න තියෙනවානේ 104න් මෙතන ගුණ කිරීම තියෙන්නේ 104න් 32ක් අඩු කරාම 4න් 2ක් 2යි 10න් 3ක් අඩු වුණාම එන්නේ 72යි නේ 72යි 72යි ඔව් ඊට පස්සේ තමයි මෙතන දැන් 72 පහෙන් ගුණ කරලා 9න් බෙදුවත් එකයි 9යි 72යි කපලා ඒ 72 9න් බෙදලා පහෙන් ගුණ කරත් එකයි ඒක ගැටලුවක් නැහැ නේ ඔව් එතන ළමයි කැපුවොත් ළමයි කීයද එන්නේ මම මෙහෙන් ලියන්නම් c සමානයි 5 ගුණ කිරීම 72 බෙදීම 9 නේ ඔව් 9යි 72යි 9න් කැපුව හැකි 9ට 9 වරක් 1යි 72ට 9 වරක් කීයද එන්නේ 8යි නේ ඔව් 8 වරක් 5 උත්තරේ 40යි නේ 8 වරක් 5 40ක් එන්නේ තුන්වෙනි ගාන ඉක්මනට හදන්න මේව අමාරු නෑ y සමානයි mx ධන c කියන සූත්‍රයේ y 11යි x 5යි අපෙන් අහන්නේ c ඍණ 4යි නම් m වල අගයනේ ඔව් y ට දාන්න 11 හරිද y 11යි මෙතන m ගුණ කිරීම x වල අගය කීයද මෙතන m ගුණ කිරීම x තියෙන්නේ x වල අගය 5යි එකතු කිරීම c අන්න ළමයි c ඍණ 4යි මෙතන ඍණ 4 තියෙන්නේ c ඍණ 4යි ඔව් හරියට ආදේශ කරන්න ලකුණත් එක දාන්න ආදේශ කරද්දී එතන මෙතන ළමයි 11 සමානයි 5 වරක්ෙන් 5යින් ධන ඍණ 4 ඍණ 4යි නේ හරි ඊට පස්සේ ඍණ 4 ළමයි අයින් කරගන්න දැන් m වලගේ සමීකරණයක් වගේ හදන්න මේ අඩු වෙච්ච 4 අයින් කරන්න 4ක් එකතු කරන්න මේ පැත්තට එතකොට ඒ දේම කරන්න 4ක් එකතු කරන්න එතකොට ඍණ 4යි ධන 4යි කැපිලා ගිහිල්ලා 11යි 4යි මේ පැත්තේ 15යි එකතු වුණාම සමානයි 5 වරක් m 5න් වැඩි වෙලා හින්දා m 5න් බෙදන්න එතකොට අන්න ඔයගොල්ලන්ට m මුක්ත වෙනවා
m වල අගයත් එනවා නේ කීය දෙන්නේ මෙතන ಗುಣ වෙච්ච පහ බෙදිච්ච පහ ගැටිලා ගිහිල්ලා m සමානයි 15 පහෙන් කැපුවාම 3යි උත්තරේ තුන්වෙනි ගානේ m සමානයි 3යිද බලන්න එන්නේ තව එකක් හදමු හතරවෙනි ගාන හරි හතර ප්‍රශ්නේ හරිනේ එතන c සමානයි 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r අන්න ඔව් ඕකේ ළමයි අපිට දීලා තියෙනවා එතකොට සූත්‍රයේ c වලගේ දාන්න 88යි c 88යි මෙතන 2 ගුණ කිරීම 5 වලගේ දීලා තියෙනවා 5 සමානයි කීයද 22 බෙදීම 7 දාන්න 5 වලගේ ගුණ කිරීම r වලගේ තමයි හොයන්න කියන්නේ නේ හරි ටක් ගාලා හදන්න හරියට ආදේශ කරන්න c ට දාන්න 88 සමානයි 2 වැඩි කිරීම 5 වලගේ 22 බෙදීම 7 7න් 22යි 5 වලගේ දැන් මේක තමයි අපිට ඉස්සරහට පාඩමක හම්බ වෙනවා ඊළඟ පාඩමේ බලමු ඒ සූත්‍රය තියෙනවා හරිද ගුණ කිරීම r ඒ දීපු අගයන් ආදේශ කරන්න හරියට ඒ අදාළ අඥාත වල අගයන්ට හරිනේ හරිනේ ඔව් ඉක්මන් කරන්න හරි දැන් මේක ළමයි අපිට පේනවා මෙතන දැන් උඩයට මෙතන මේ පේන්නේ නැහැ 88 සමානයි දෙවරක් 22 44යි නේ දෙවරක් 22 44 බෙදීම 7 ගුණ කිරීම r දැන් මෙතන දැන් r වල තනි කරලා r ගේ උත්තරේ ගන්න එපා එතකොට මෙතන පේනවා ඔයගොල්ලන්ට හරිද r තනි කරලා r ගේ උත්තරේ ගන්න ඕනේ සමීකරණයක් වගේනේ මේ 7න් බෙදිලා හින්දා මම 7න් වැඩි කරනවා දෙපැත්තම 7න් වැඩි කරන්නේ දෙපැත්තම 7න් ගුණ කරා නම් මේ ගුණ වෙන 7යි බෙදිච්ච 7යි කැපිලා ගිහිල්ලා 44 වැඩි කිරීම r ඉතුරු වෙනවා මේ පැත්තේ 7 වරක් 88 ඉතුරු වෙනවා ඕනනම් ගුණ කරලා දැම්මත් කමක් නැහැ 7 වරක් 88 ඔහොම දැන්ට ඔහොම තියාගන්නකෝ කමක් නැහැ ඔහොම තියාගත්තා ඊට පස්සේ ළමයි මෙතන 44න් ගුණ වෙලානේ 44න් ගුණ වෙලා හින්දා r ව මොකද කරන්න ඕනේ 44න් බෙදන්න වෙනවා 44න් බෙදන්න වෙනවනේ ඔව් මේ පැත්ත 44න් බෙදද්දි මේ පැත්ත 44න් බෙදන්න වෙනවා එතකොට මේ ගුණ වෙච්ච 44යි බෙදිච්ච 44යි කැපිලා ගිහිල්ලා අන්න r උක්ත වෙලා මෙතන ළමයි 44යි 88යි කැපුවේ හැකි 44ට 44 1යි 88ට 44 2යි 7 වරක් 2 මට කියන්න r සමානයි කීය දෙන්නේ ඔව් 14යි හොඳයි හරි ඔකේ ඉතුරු ගණන් තුන හදන්න පහ නෙමෙයි ගණන් දෙකයි 5යි 6යි අනිවාර්යෙන් හදන්න හරි ඔව් කාට හරි අවශ්‍ය නම් අර අන්තිම කලින් අභ්‍යාසයේ ගණන් දෙක මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා මම කියලා දෙන්නම් 10 පන්තියට ගියාම ඒව අවශ්‍ය වෙනවා දැන්ට ඕනේ නැහැ ඒකේ අර මුල ගණන් 6 7 වගේ ප්‍රැක්ටිස් කරාම ඇති හරි ඒතර මේව නම් පුළුවන් වෙන්න ඕනේ සුළු කරන විදිය ආදේශ කරලා ඕකේ 5යි 6යි හෝම්වර්ක් මාක් කරගන්න මිශ්‍ර අභ්‍යාස ඒවා කැමති අය කරන්න එහෙම අවශ්‍ය නැහැ හරි හොඳයි අපි ලබන සතිය ළමයි 18 පාඩම කතා කරමු 18 වෙනි පාඩම හරිනේ හොඳයි එහෙනම් ලබන සතිය ක්ලාස් එකෙන් හම්බෙමු හරි ආයුබෝවන්